හිංසනය පරදමු ආදරය පතුරමු වර්ල්ඩ් විෂන් වෙතින් පණවිඩයක්. ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොතයා කරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. ITN ටෙලිවිෂන් ඉස්කෝලෙන් පාඩම් කරනවා. ඊට අමතරව අපි කල්පනා කළා ජාතික ව්‍යාපාරයක් පටන් ගන්න. ඒක තමයි බර අඩු කිරීමේ ජාතික ව්‍යාපාරය. බලමු මේ ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වෙන පිරිස කවුද කියලා. අපේ ආරාධනය ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා අපේ රටේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක්. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හෝමෝන සහ දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය විද්‍යාජෝති ප්‍රසාද් කටුලන්ද මහත්මයා. ආයිබෝවන් ගෞරවනීය ටෙලිවිෂන් ඉස්කෝලේට පිළිගන්නවා. මීට පෙරත් ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙච්ච ගුරුතුමෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා අපේ රටේ තවත් කීර්තිමත් වෛද්‍යවරයෙක්. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පෝෂණය පිළිබඳ මහාචාර්ය වෛද්‍ය රනිල් ජයවර්ධන මහත්මයා. ආයිබෝවන් ගෞරවනීය පිළිගන්නවා. ඒ වගේම අපේ කීර්තිමත් ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජනනායක ගුරුතුමා ආයිබෝවන් ගෞරවනීය පිළිගන්නවා. මොකද්ද මේ ජාතික ව්‍යාපාරය? බර අඩු කිරීමේ ජාතික ව්‍යාපාරයක් දෝමනා කරන්න බර වැඩි කිරීමේ ජාතික ව්‍යාපාරයක් දෝමනා කරන්න කියලා අපි අද තක්සේරුවකට එමු ටෙලිවිෂන් ඉස්කෝලෙන්. මතක තියාගන්න බර අඩු නම් අපි බර වැඩි කරලා දෙනවා, බර වැඩි නම් අඩු කරලා දෙනවා. කොහොමද ඒක කරන්න කියලා අපි පොඩ්ඩක් බලාගෙන ඉමු තිස්ස ජනනායක ගුරුතුමා. වසන්ත මහත්මයා දැන් මේ ඔක්කොටම බලපාන ප්‍රධාන සාධකයක් වෙන්නේ අපේ පෝෂණය සහ ආහාර. පෝෂණය කියන එක ගත්තහම මේ පෝෂණය කියන එක දැන් අපි සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයේදීත් සෞඛ්‍ය කියන විෂයේදීත් ඊට පස්සේ උසස් පෙළ ජීව විද්‍යාව කියන විෂයෙදිත් මේ තුනේදීම පෙළ පොත්වල සඳහන් වෙන පාඩමක් පෝෂණය හා ආහාර කියන පාඩම. එතකොට ඒක ඒ පාඩමත් එක්කම ඒක විභාගයකට ලියලා මේ ඒකෙන් සහතිකයක් ලබා ගන්නවට අමතරව තවත් පැත්තක් තියෙනවා. මොකද ඒ පෝෂණයේදී අපි කතා කරන්නේ අපි ගැන, අපේ පෝෂණය ගැන. ඉතින් ඒක නිසා මම හිතනවා මේක පාඩමක කොටසක් විදිහට ලියලා පාඩම් කරලා ලකුණු ගන්නවට අමතරව ඔබේ ජීවිතයේ කොටසක් විදිහටත් මේක පාඩමක් කරගන්නවා නම් තමයි මේ අධ්‍යාපන ක්‍රමවේදවල විභාග වලට වඩා ඇත්තටම ජීවිතයට ඔබ එකතු කරගන්නවා නම් තමයි මේ කොටස ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඉතින් ඇත්තටම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ මිනිසාගේ පෝෂණයත් ඊළඟට ඒ පෝෂණය හා සම්බන්ධ වෙන ආහාරත්, ආහාර සංඝටක, ඒ වගේම ඔබ දන්නවා අපි කතා කරනවා සමතුලිත නැත්නම් සමබල ආහාරයක් කියන එක මිනිසාට අවශ්‍ය වෙනවා. සමබල ආහාරයක් පිළිබඳවත් ඊළඟට මෙන්න මේ ආහාර ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව අපි හිතුමතේට හෝ ඒ වෙලාවට අපිට හිතුණු පරිදි ආහාර ගැනීම හේතු කොටගෙන විවිධ ප්‍රශ්න ඇති වෙනවා. අද අපි දකිනවා පාසල් වයසේ ඉන්න ඒ කියන්නේ 5, 6, 7, 8, 9 ඉන්න කුඩා දරුවන්ගේ ඉඳන් තරුණ සහ වැඩිහිටි අය දක්වාම මේ පෝෂණය මුල් කරගත්ත ආබාධ ගණනාවක් අපිට මේ කාලය තුල වැඩිපුර ඉස්මතු වෙලා පේන ස්වභාවයක් දකින්න ලැබෙනවා. එතකොට ඒකෙදි ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙනවා ස්ථූලතාවය කියන එක ප්‍රධානම තත්වයක් විදිහට දකින්න ලැබෙනවා. අපිට පේනවා පාසල් දරුවන්ගෙන් සෑහෙන පිරිසක් විශේෂයෙන් අපි දකිනවා ඒ ස්ථූලතාවයට පත්වෙමින් පවතින අතර එතකොට ඕවර් වෙයිට් එහෙම නැත්නම් වැඩි බර වැඩිවීමත් ඊන්පසු ස්ථූලතාවයට පත්වීමත් දකින්න ලැබෙනවා. එතකොට ඒක අපි ඒ දරුවනුත් මේ පාඩම ඉස්කෝලේදී ඉගෙන ගන්නවා. ඒ අයත් මේ පේපර් එකට ලියලා ලකුණුත් ගන්නවා සමහර විට. හැබැයි ළමයා ස්ථූලතාවයට පත් වෙලා. එතකොට මේ කොහෙද මේ වැරද්ද තියෙන්නේ? අපිට පුළුවන් නේද අපේ ඉගෙන ගන්න දෙයින් අපිට ප්‍රයෝජනයක් අරගෙන ඒක විභාගයට වගේම අපේ ජීවිතයේ කොටසක් කරගන්න හොඳ සෞඛ්‍යයෙන් යුක්තව ජීවත් වීම සඳහා. ඉතින් ඇත්තටම අපි ප්‍රධාන වශයෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකයි ප්‍රායෝගිකව ආහාර පෝෂණය හා මේ ස්ථූලතාවයේ වැනි පෝෂණය මුල් කරගත්ත ආබාධ වලින් අපි වැළකීලා ඉන්න මොකද්ද ප්‍රායෝගිකව කරන්න කියන එක පිළිබඳව. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. තිස්ස ජනනායක මහත්තයා දරුවෝ ගැන කතා කළා. අපේ රටේ දරුවෝ සුලභ ලෙස වාර්තා වෙලා තියෙන අධික ලෙස තරබාරුයි. මහත් අය පුටු කඩා වැටෙන ළමයි.
පාසලේ සාමාන්‍ය පුටුවේ වාඩි වෙන්න බැරි තරමට මහත් වෙලා තරබාරු වෙලා ස්ථූලභාවයට පත් වෙලා විශේෂයෙන් පිරිමි දරුවෝ මුණ ගැහිලා තියෙනවා අවුරුදු 11යි 16යි අතර වගේ පුදුම විදියට අසාමාන්‍ය ලෙස මහත් වෙන ළමයි. ලෝකේ පුරාම මෙහෙම වෙලා තියෙනවා. තරබාරුකම ස්ථූලභාවය මහත් වීම ගැන අපි කතා කරමු. ඒ අතරේ කෙට්ටු වීම ගැනත් කතා කරන්න එපා නේද? අපේ විශේෂඥ වෛද්‍යතුමා. ඔව් අහසන්ද දැන් වැඩේ තියෙන්නේ මෙහෙමයි. මේක ඉස්සර අපි ගත්තාම මෙහෙම ස්ථූලභාවයේ ලොකු සමාජ ප්‍රශ්නයක් වෛද්‍ය විද්‍යාත්මක ප්‍රශ්නයක් විදිහට තිබුණේ දෙයක් නෙමෙයි. ඇත්තට මම ඕනනම් මේ පොඩි රූපරාමු ටිකකුත් පෙන්නන්නම්. අපේ අතීතයත් එක්ක ගත්තාම මේ තියෙන අපේ අර සීගිරි ලලනාවක් ගන්න. අර ඉංගසුංග ගත හැකි මිටන කියලා කියන්නේ. ඒ වගේ තත්ත්වයක් තමයි ඒ කාලේ තිබිලා තියෙන්නේ. මේ ස්ථූලභාවයක් ඇත්තට තිබිලා නැහැ. ඊට පස්සේ දැන් මෙතන තියෙන අර මොනාලීසා මෙතන නම් හැබැයි එයා නම් ස්ථූලභාවයක් ඒ පිට රටවල් වල යම් ප්‍රමාණයක ඒ විශේෂයෙන්ම ගොඩක් අර සල්ලි තියෙන ධනවත් පවුල්වල ස්ථූලභාවයක් තිබිලා තියෙනවා. දැන් අපේ ප්‍රාථමික ජීවන රටාවල් තිබිච්ච වැද්දාන්ගේ මේ බලන්න කිසි කෙනෙක්ගේ ස්ථූලභාවයක් තිබිලා නැහැ. අපේ ඊට අමතරව ගම්බද ප්‍රදේශවල ස්ථූලභාවය තිබිලා නැහැ අපේ අතීතයේ බත්තාම. ඉතින් මේ තියෙන අර මේ වැද්දෝ වගේ ඒ වගේ හිටපු කට්ටියක් ඊගාවට මේ තියෙන්නේ අර ස්ථූලභාවය කොහොමද අපේ අර ඉවොලූෂන් එහෙම නැත්නම් පරිණාමයක් වගේ වෙලා තියෙන්නේ. මේක තමයි දැන් ඇත්තට නූතන මිනිසාට වෙමින් පවතින හා වෙලා තියෙන්නේ. ඉතින් මේකට අපි විශේෂයෙන්ම ලොකු ගැටලුවක් ඉස්කෝලවල ළමයින්ගේ ඊට අමතරව වැඩිහිටියන්ගේ සාමාන්‍යයෙන් ඉස්සර මීට අවුරුදු අපි 20ක් 30ක් කලින් ගත්තොත් ළමයි අතර තිබේ මන්ද පෝෂණය ප්‍රධාන ප්‍රශ්න තිබේ. ස්ථූලභාවය ඇත්ත ළමයින්ගේ ප්‍රශ්නයක් විදිහට අපි කතා කළේම නෑ. සම්පූර්ණ පෝෂණය වැඩි කරන්න කතා කළේ. නමුත් දැන් ඒකේ අනිත් පැත්ත. හැබැයි අපිට අමතක කරන්න හොඳ නෑ තාම ඊට සුළු ප්‍රතිශතයක් මන්ද පෝෂණය අඩුබර ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ අර දෙපැත්ත කැපෙන කපුට අඩුවක් කරගේ විශේෂයෙන්ම දරුවන්ගේ මේ පෝෂණය අපි හරි පරිස්සමකට යන්න ඕනේ දෙයක්. ඉංගසුංග ගත හැකි මිටින කියන කතාව සමහරු නම් කියනවා මන්ද පෝෂණය හැදිච්ච අයගේ තමයි ඉංගසුංග මිටින් ගන්න පුළුවන් කියලා. හැබැයි කාව්‍යාත්මක සිතුවිල්ලක් බොහොම ලස්සනට ඒ කාලේ ඒ කාන්තාව එහෙම සිහින් සිරුරක් ඇතිව හිටියාය කියන්ට ටික වැඩිපුරත් එක්ක දාලාද කොහොමද නැත්නම් මිටින් අල්ලන්න ඉඟක් තිබ්බොත් එහෙම ඒක තව ප්‍රශ්නයක්. කෙට්ටු වීම පිළිබඳව අපි කතා කරන හින්දා ඒක වෙනම කතා කරමු. අපේ මහාචාර්යතුමා මගේ බත් පිඟානකෝ. මේක තමයි අපේ නූතන බත් පිඟාන. දැන් අපි ඇත්තටම අපි ඉස්සර කාලේ අපි කියන්නේ කොතක් ගැහුවා වගේ ලොකු බත් එකක් කන්න පුරුදු වෙලා තිබ්බේ. ඒක ඇත්තම අවශ්‍යතාවයකුත් තිබ්බා. මොකද අපි ගොඩාක් කලාට අර රූප වලින් පෙන්නුවා වගේම අපි මහන්සියලා වැඩ කරපු જાතියක්. අපි ගොඩක් කලාට කුඹුරු වැඩ කරා, හේන්වල වැඩ කරා, පයින් ඇවිද්දේ. මම මේ කතාවේ අවුරුදු 50කට 100කට ඉස්සෙල්ලා ඉඳන්ම. ඊට පස්සේ ඒ පිඟාන තිබ්බේ ගොඩාක් බත්. හැබැයි බත් ටික අපිට කන්නත් එපා. කන්න හොදි ටිකක් හරි මොනයි සම්බෝල හරි මොන හරි දෙයක් තිබ්බා. හැබැයි දැන් අත්‍තරම අපි මහත් වෙන එක හේතුවක් තමයි මේ බත් පිඟාන අපේ වෙනස් කරන්න අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. අපේ බත් පිඟානේ සාමාන්‍යයෙන් අපි 75ක විතර බත් කාපු එක අපි දැන් නිර්දේශ කරන්නේ නැහැ. ඒතකොට අපි කොහොමද නිර්දේශ කරන්නේ? අපේ බත් පිඟානෙන් 25ක් කාලක් වගේ ප්‍රමාණයක් විතරයි බත් ප්‍රමාණය දාගන්න කියලා කියන්නේ. අපි වෙනම හිතන්නේ අපි රූපරාමයකට ගියොත් ඕක ඇත්තටම බත් බෙදලා තියෙන විදිහත් පෙන්눔 කරන්න පුළුවනි. එතකොට දැන් එතන එක කොටසක් ඔය රතු පාට වගේ කොටසක තියෙන ලොකු මස් කෑල්ලක්. මොකද අපි ප්‍රෝටීන් ආහාරات ගන්න අවශ්‍යයි. ඒක කැමති දෙයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාළු කෑල්ලක් වෙන්න පුළුවන්, මස් කෑල්ලක් වෙන්න පුළුවන්. කවුරු හරි ඒගොල්ලන් මස් මාළු නොකනෝ නම් එයාට ප්‍රෝටීන් අධික ආහාරයක් ඔය සෝයා මීට් හරි මොන හරි දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ආහාර පිඟානේ භාගයක්ම වෙන්න ඕනේ. දැන් නූතන බත් පිඟානේ එළවලු සහ මැල්ලුම් ලංකාව විදිහට. එතකොට මෙතනදී තද මැල්ලුමක් එකතු කරගන්න අවශ්‍යයි මේ කොළ පාට කොටසේ. ඊළඟට මේ තද කොළ පාට කොටස මැල්ලුමක් අනිත් කොළ පාටේ කොටසේ අපිට කොළ පාට එළවලුවක් අපිට බෝංචි හරි දඹල හරි මොන හරි දෙයක් එකතු කරන්න පුළුවන්. ඒ වගේම රතු පාට කොටසට තව එළවලුවක් අපිට එකතු කරගන්න පුළුවන්. මෙතනින් එහාට කී දේකුත් ඇත්තටම කියන්න තියෙනවා. මොකද්ද කියන්න තියෙන්නේ? දැන් ලංකාවේ අපි කොළ මැල්ලුම් කනකොට පවා අපි පොල් වගේ දේවල් ටිකක් වැඩිපුර එකතු කරනවා. ඒතකොට මේ පොල් වගේ දේවල් මොකද වෙන්නේ? ඒකෙන් ඇත්තටම මේ දේ ඇවිල්ලා අපි මහත් වෙන උදව් වෙනවා. එතකොට සාමාන්‍ය මේ මැල්ලුම් ප්‍රමාණය කනකොට පවා අපි පොල් ප්‍රමාණය අඩුවෙන් තමයි පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඒ වගේම නැත්තම් ලූණු වගේ දෙයක් පාවිච්චි කරලා ඒක අර ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් පොල් වලින් අඩුව. ඒ වගේම අපි ලංකාවේ එළවලු කන්නේ ගොඩක් අර කරි විදියට, හොදි විදියට. ඒතකොට ඒවල ගොඩාක් පොල් කිරි තියෙන අවදානමක් තියෙනවා. පොල් කිරි දාන්න නැති කරි වලට පවා අපි තෙම්පරාදු ක්‍රම
විදිහක් තියෙනවා. ඒක තෙල් දාලා ගන්නවා. මේක හින්දාත් අර අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් ගොඩක් එනවා. ඒතකොට හැමලේම එළවලු යද්දි පවා වැඩිපුර පොල් කිරි දාන එක අඩු කරන කියලා මේ දැස පොල් ගැන කතා කරන දෙකුත් එක්කනේ පොල් ලංකාවේ දැන් අඩු වීගෙන යන ප්‍රශ්නයක් හින්දා පොල් ප්‍රමාණය අඩු කරන කියලා අනිවාර්යෙන් කියන්නේ. ඒ වගේම තෙම් ප්‍රාදු කිරීමත් අඩු කරන කියලා අවශ්‍යයි. ඒ වගේම මස් මාළු ඇත්තටම බැද්දොත් තමයි ඒක තෙල් ප්‍රමාණය උරාගන්නේ. ඒක බදින්න නැතුව අපිට ලංකාවේ විදිහට මාළු ඇඹුල් තියලා විදිහට මාළු මිරිසට නැත්නම් අපි මස් මාළුවත් මිරිසට හදලා ගන්න පුළුවන්. බත් ප්‍රමාණය ඇත්තටම කාලයි ගන්න කියලා කියන්නේ. මේක තමයි අපි නූතන බත් පිඟාන කියලා කියන්නේ. මේක යම් තව පොඩි දෙයක් ඇඩ් කරන්න තියෙන හසන්ත මේ අපි හැම වෙලේම පුරුදු වෙලා තියෙන්නේ බත් ගොඩක් කන්නනේ. මේ බත් පිඟානේ බත් කන පැත්තෙන් පටන් ගත්තොත් මේ පැත්තෙන් අපි පටන් ගත්තොත් හැම වෙලේම හිතනවා එළවලු වැඩි මස් මාළු ප්‍රමාණය වැඩි මට තව බත් දාගන්න අවශ්‍යයි කියලා. එහෙම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒතර මේක හැම වෙලේම පුළුවන් නම් අර මැල්ලුමින් නැත්නම් මේ මැල්ලුම වලට සලාදයක් හරි. ඒ පැත්තෙන් ආහාර ගන්න පටන් ගන්න. එහෙම පටන්ගෙන ඊට පස්සේ හාම් කරගෙන ගන්න කියලා තමයි කියන්නේ. මීට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ මේ එළවලු ගොඩක් සැරට හැදීමත් එක්ක අපිට ඇත්තටම පිටි ප්‍රමාණය කියන්නේ පිෂ්ඨය කියලා කියන නැත්නම් බත් ප්‍රමාණය වැඩිපුර කැවෙන අවදානමක් එනවා. ඒතර මේ හැම වෙලේම එළවලු මැල්ලුම් කියනවා සැර අඩුවෙන් හදන්න කියලා තමයි නූතන බත් පිඟාන කියන්නේ. මේ විදිහට අපිට හැම එක්කෙනාටම වෙනස් වෙන්න පුළුවන් නම් මේක පරීක්ෂණ වාර්තාවල පෙන්නලා තියෙනවා මේක ලංකාවේ ඇත්තටම ගිය අවුරුද්දේ අර හොඳම සම්මානය හැමෝටම ජාත්‍යන්තර සම්මානයක් හොඳම පරීක්ෂකයා විදිහට මේ නිපොයුමට මේකෙන් පෙන්නලා තිබ්බා බර අඩු වෙනවා කියලා සති 12ක් මේ වගේ විදිහට කෑවත් සැලකුතු ප්‍රමාණයෙන් බර අඩු වෙනවා කියලා. බත් පිඟානට සම්මානයක් හම්බුනායි නං ඈ. ඔබතුමාගේ නිර්මාණයක්. ඔව්. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. හොඳයි. බලන්න බත් පිඟානක් නිර්මාණය කරලා සම්මානයක් ලබා ගන්නට පුළුවන්. ඒක නව සොයා ගැනීමක් හැටියට අගය කිරීමකට ලක් වුණා නේද? තිස්ස ජනනායක ගුරුතුමා. ඔව්. දැන් අපි මේකේ අපි ජීව විද්‍යාත්මක පැත්තකට ගිහිල්ලා බලමු. දැන් පෝෂණය කියන්නේ මොකක්ද? නැත්නම් මේ අපිට පෝෂණයක් අවශ්‍ය වන්නේ ඇයි කියන එක. ඒ කියන්නේ දැන් ඇත්තටම අපේ ශරීරය ගත්තොත් එහෙම අපේ දේහයේ විවිධ අවශ්‍යතාවයන් තියෙනවා. මොකද අපි නිරන්තරයෙන්ම අපේ හැම සෛලයක්ම ගත්තොතින් එහෙම ඒ සෛලයක් තුල ශක්තිය නිපදවා ගන්න ඕනේ. විශේෂයෙන් පේශි සෛල වගේ ඒවා ගත්තොත් ඒවා තුල ශක්තිය නිපදවන්න ඕනේ. මොකද අපේ දෛනික ක්‍රියාකාරීත්වයන් සඳහා ශක්තිය නිපදවන්න ඕනේ. ඒ වගේම අපේ මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා ඒ නියුරෝන සෛලවල ශක්තිය නිපදවන්න ඕනේ. ඒ වගේම හෘදය ඔබ දන්නවා නිරන්තරයෙන්ම ස්පන්දනය වෙන නිසා ඒකේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න ශක්තිය ඕනේ. ඒතකොට ඒ වගේම අපේ දේහයේ සමහර පටක අලුත් වැඩියා කරන්න ඕනේ. දැන් සමහර තැන් වලින් සෛල ගැලවිලා අයින් වෙනවා. අපි ගොඩාක් පාඩම් කරපු හින්දා දන්නවා ඔබ මේ හැම මතු පිට තියෙන සෛල ගැලවිලා අපෙන් අයින් වෙලා යනවා. ඒ වගේම ආහාර මාර්ගයේ ඇතුලේ තියෙන සෛල ගැලවිලා අයින් වෙලා යනවා. ඒතර ඒ සෛල අයින් වෙන ප්‍රමාණයට අනුව අපි අලුතින් සෛල අපේ ශරීරය තුළ නිපදවන්න ඕනේ. ඒතර ගෙවී යන පටක අලුත් වැඩියා කරන්න ඕනේ. ඒ වගේම රුධිර සෛල නිපදවන්න ඕනේ. වගේ දේහ ක්‍රියාවලිය අති විශාල ප්‍රමාණයක් අපේ ශරීරය තුළ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වන ක්‍රියාවලි සඳහා අපිට දේහය තුළ ප්‍රයෝජනයට ගන්න පෝෂක මූලද්‍රව්‍ය ටිකක් ඕනි වෙනවා. අන්නේ පෝෂක මූලද්‍රව්‍ය ටික අපිට ලැබෙන්නේ ආහාර වලින්. ඔබ දන්නවා ශාකයක් ගත්තොතින් එහෙම එයා ඒ ශාකය කියන එකේනා සූර්යාලෝකය ලබාගෙන මුල් වලින් ජලය උරාගෙන පසෙන් කනිජායන උරාගෙන එයාට අවශ්‍ය කරන කාබෝහයිඩ්‍රේට් එතකොට ප්‍රෝටීන ලිපිඩ ඒවා ඔක්කොම එයාගේ දේහය තුළ නිපදවා ගන්නවා. නමුත් අපි සත්වයින් විදිහට අපිට එහෙම නිපදවා ගන්න බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා බාහිරින් වෙනත් ජීවීන් නිපදවපු දේවල් ආහාර විදිහට ගන්න. ඒක තමයි ඇත්තටම ඒ ආහාර ලබා ගැනීමේ ක්‍රියාවලිය තමයි ඇත්තටම මේකෙදී අපි පෝෂණය කියලා කියන්නේ. ඒ වගේම දැන් උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව ගත්තොත් මිනිසාගේ පෝෂණයේ ප්‍රධාන පියවර 5කට බෙදලා තියෙනවා මේ ප්‍රධාන ක්‍රියාවලි 5ක් විදිහට. ඒ තමයි අධිග්‍රහණය කියන එක. අධිග්‍රහණය කියලා කියන්නේ අපි ආහාර ගන්නවා කියන එක. ඒ කියන්නේ මුඛයෙන් හපලා අපි දත් වලින් හපලා ගිලිනවා කියන එක. ඊට පස්සේ ඒ අධිග්‍රහණය කරපු ආහාර අපේ ශරීරය තුල ජීර්ණය වෙනවා. මේ ජීර්ණය වෙනවා කියලා කියපුවාම ක්‍රම දෙකකට ජීර්ණය වෙනවා. එකක් තමයි භෞතිකව ජීර්ණය වෙනවා. අනිත් එක රසායනිකව ජීර්ණය වෙනවා. ඔබ දන්නවා දැන් මුඛයේදී ආහාර ගොඩාක් හොඳින් හපන්න ඕනේ. අතරම හපන්න තමයි මේ දත් තියෙන්නේ. ඒ වුණාට හසන්ත මහත්මයා අපේ සමහර දරුවෝ උදේම හපන්නේ නැතුව අර ගිලගෙන යනවා ආහාර ටික. මොකද බස් එකේ එනවා ඉස්කෝලේට යන්න පරක්කු වෙනවා.
ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. ඉතින් මේ ජීර්ණය සඳහා අපේ මේ දත් වලින් හොඳින් ආහාරය හපන එකත් ඊළඟට අපේ ආහාර මාර්ගයේ ආමාශයට ගියා මේ පේශි වලින් සිදු කරන ඇඹරීමේ ක්‍රියාවලිය නිසා ආහාර චූටි කොටස් වලට කැඩෙනවා භෞතිකව. ඒක අපි හඳුනන්නේ භෞතික ජීර්ණය කියලා. ඒතර භෞතිකව ජීර්ණය වුණාම රසායනිකව එන්සයිම් මගින් සිද්ධ කරන ජීර්ණයට හරි වැදගත් වෙනවා. මොකද එතකොට පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙනවා. එතකොට මේ ජීර්ණයේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි භෞතික ජීර්ණය, අනිත් එක රසායනික ජීර්ණය. රසායනික ජීර්ණය සිද්ධ වන්නේ අපේ ශරීරයේ තියෙන අවයව නැත්තම් අපි ගත්තොත් එහෙම මේ ආමාශයේ තියෙනවා, ඊළඟට අග්න්‍යාශයකින් අග්න්‍යාශයක විෂ නිපදවනවා, ආන්ත්‍රික විෂ නිපදවනවා. එතකොට අක්මාවෙන් පිත නිපදවලා පිත්තාශයේ ගබඩා කරලා තිබිලා පිත් විෂ එකතු වෙනවා. මේවායේ තියෙන රසායනික සංඝටක වලින් ආහාරය ජීර්ණය වෙනවා. ඒ ජීර්ණය වුණාට පස්සේ අවශෝෂණය වෙනවා. මේ අවශෝෂණය ගැන කියන්න කලින් මේ ජීර්ණයේදී බොහෝ වෙලාවට සිදුවන දෙයක් තමයි පිෂ්ඨය ආහාරයට ගත්තොත් ඒක ග්ලූකෝස් බවට ජීර්ණය වෙනවා අවසාන වෙනකොට. ඊළඟට ප්‍රෝටීන සහිත ආහාර ගත්තොත් ඒ ප්‍රෝටීන සහිත ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වෙලා ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. ඊළඟට මේද සහිත ආහාර ජීර්ණය කළා ග්ලිසරෝල්, මේද අම්ල, මොනොග්ලිසරයිඩ් කියන සංයෝග බවට පත් වෙනවා. ඒ කුඩා අණු බවට පත් කරන්නේ අර ලොකු අණු අපිට අවශෝෂණය කරගන්න බෑ. ඒ නිසා කුඩා අණු බවට බිඳහෙලනවා. ඒ බිඳහෙළුවන් පස්සේ අපි කියනවා ඒවට නම් දෙකක්. එකක් තමයි ජීර්ණයේ අන්තඵල කියලා කියනවා. එහෙම නැත්නම් පෝෂක කියලා කියනවා. අන්නේ පෝෂක අවශෝෂණය කරනවා අපේ ඇඟට. ඒ අවශෝෂණය කරනකොටත් දෙවිධයකට අවශෝෂණය කරනවා. ඒ තමයි එකක් තමයි රුධිරයට අවශෝෂණය කරනවා. අනිත් එක වසා තරලයට අවශෝෂණය කරනවා. ඔබ දන්නවා ඇති අර ශුද්‍රාන්ත්‍රයෙන් තමයි ගොඩාක් ආහාර අවශෝෂණය කරන්නේ. ඒ ශුද්‍රාන්ත්‍රයේ තියෙන අංගුලිකා අපි කලිනුත් විස්තර කරා. ඒ අංගුලිකාවේ ඇතුළේ තියෙන රුධිර කේශනාලිකා තුළට උරා ගන්නවා. ඊට අමතරව ඒ මේදය, මේදාම්ල, ග්ලිසරෝල්, මොනොග්ලිසරයිඩ් කියන ඒවා ඒ අංගුලිකාවේ මැද තියෙනවා පයොලස නාලිකාව කියලා එකක්. ඒකට අවශෝෂණය කර ගන්නවා. ඒක තමයි අවශෝෂණය කියලා කියන්නේ. හතරවෙනි එක තමයි ස්වීකරණය කියන එක. මේ ස්වීකරණය කියලා කියන්නේ එහෙම අවශෝෂණය කරගත්ත ග්ලූකෝස්, ඒ වගේම මේද අම්ල, ග්ලිසරෝල්, මොනොග්ලිසරයිඩ්, ඒ වගේම ට්‍රයිග්ලිසරයිඩ්, ඒ වගේම විටමින් අවශෝෂණය කරනවා, khනිජ, ඒ සියල්ල රුධිරයට අවශෝෂණය කළාට පස්සේ දේහයේ සෛල වලට අවශ්‍යතාවයේ පරිදි බෙදා හරිනවා. සෛල තුල ඒවා භාවිතයට ගන්නවා. ඒ වගේම සමහර විට අක්මාව වගේ අවයවයන් තුල ග්ලූකෝස් වැඩිපුර තියෙනකොට ග්ලයිකෝජන් කරලා ගබඩා කරනවා. මේ ගබඩා කිරීමත් ප්‍රයෝජනයට ගැනීමත් අපි හඳුන්වනවා ස්වීකරණය කියලා. ඔය ඔක්කොම කළා ඉවර වුණාට පස්සේ ආහාර මාර්ගයේ ඉතුරු වෙනවා ජීර්ණය කරලා අවශෝෂණය කරගන්න බැරි ද්‍රව්‍ය ටිකක්. ඒ ටික අපේ ආහාර මාර්ගයෙන් ඉවත් කරනවා. අපි ඒකට කියනවා පහ කිරීම කියලා. එතකොට මිනිසාගේ පෝෂණයේ ප්‍රධාන පියවර 5 මොනවද කියලා අහුවොත් අපි කියනවා අධිග්‍රහණය, ජීර්ණය, අවශෝෂණය, ස්වීකරණය සහ පහ කිරීම කියලා. ඉතින් මේ ටික කරන්න තමයි අපේ ආහාර ජීර්ණ පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ වයේදී අපි මේ ගන්න ආහාරයේ ජීර්ණය වීමෙන් ලැබෙන මේ පෝෂක එහෙම නැත්නම් ඒවයේ අන්තඵල අවශෝෂණය කරගත්තම ශරීරයට ඒවා වැඩිපුර ගත්තාම වැඩිපුර අවශෝෂණය වෙනවා, අඩුවෙන් ගත්තාම අඩුවෙන් අවශෝෂණය වෙනවා. එතකොට සමහර විට අවශ්‍යතාවයට වඩා වැඩි වෙන්න පුළුවන් මේ පෝෂක අවශ්‍යතාවයට වඩා අඩු වෙන්න පුළුවන්. අන්න එතකොට තමයි විවිධ පෝෂණ ප්‍රශ්න ඇති වෙන්නේ. මහතද කෙට්ටුද කියලා නෑ හැම ළමයටම දෙන්නේ එකම ප්‍රශ්න පත්‍රේ නේද ජනනායක මහත්තයා. මහතද කෙට්ටුද කියලා නෑ හැමෝම ඔය තරබාරුකම පෝෂණය කියන ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙනව නේද? මේ පාරත් උසස් පෙළ විභාගයට එහෙම ප්‍රශ්නයක් එන්න බැරි කමක් නෑ. ඔව්. පෝෂණය පිළිබඳ පාඩමක් තියෙනවා. මේක කෙලින්ම අහනවා මිනිසාගේ පෝෂණයේ ප්‍රධාන පියවර 5 ලියන්න කියලා. හොඳයි එහෙනම් හොඳට බලාගෙන ඉන්න ටෙලිවිෂන් ඉස්කෝලේ විභාගයටත් ප්‍රයෝජනයක් වෙයි. විභාගයට විතරක් නෙවෙයි ජීවිතේටම වැදගත් පාඩමක් අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් අපි කතා කරන්නේ. විශේෂඥ වෛද්‍යතුමා. ඔව් ඇත්තටම අපි අර මේකට හේතු ගැන ඉතින් කතා කළා. දැන් ඇත්තටම අපි සරල වශයෙන් කෙනෙකුට කියන්න පුළුවනි මම මේ රූපරාමුකින් පෙන්වන්නේ සාමාන්‍යයෙන් මේ මහත කියලා එක සරලව හැඳින්වුවොත් මහත කියන්නේ ශරීරයේ වැඩිපුර මේදය තැම්පත් වෙලා අපේ බර වැඩි වෙනවා. එහෙම වුණාම
නරක නොයෙකුත් නරක මේ සෞඛ්‍යමය ගැටලු රාශියක් ඇති වෙනවා. ඕක තමයි අපි ස්ථූලභාවය නැත්තම් මහත කියන්නේ. ඉතින් මං හිතන්නේ මේ රූපරාමුවට ගියොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක සරල වශයෙන් සමහරු කියනවා මේ එනර්ජි බැලන්ස් එක. එහෙම නැත්නම් ශක්ති අපේ බැලන්ස් එකෙන් එක පැත්තකින් ගන්නවා එක පැත්තකින් වැය වෙනවා. ඉතින් අර ගන්න පැත්ත බර වැඩි වුණොත් හරි වැය වෙන පැත්ත බර අඩු වුණොත් හරි මහත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක සරල පෙන්눔 කිරීමක්. නමුත් මේක ඊට වඩා ගොඩාක් සංකීර්ණයි. අපේ විශේෂයෙන්ම මේ ශක්තිය ගැනීමට ඔබට පේනවා ඇති මොළයේ ඉඳන් අපේ ශරීරයේ අවයව රාශියක් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් නොයෙකුත් ස්නායු පද්ධතියේ කොටස් අපේ ආහාරයට ආහාර රුචිය ඇති කරගන්න එහෙම නැත්නම් අපි කෑම ගන්නකොට ඒක අර ඒකට ඉංග්‍රීසි වචන කියන සැටයිටි නැත්නම් තෘප්තිමත් භාවය නැත්නම් අපිට ඇති කියන ඒ සංකල්පය ඊට අමතරව හෝමෝන රාශියක් මේකට මේ කටයුතු කරනවා හසත්. අනිත් එක තමයි මේකේ අපි එතනිනුත් එහාට ගියොත් දැන් ඔය ඔක්කොම මේ ක්‍රියාදාමයේ අපේ ඉස්සර අපේ ආච්චිලා සීයාලගේ මුතුන් මිත්තන් ඉඳන් තිබුණානේ. නමුත් ඒගොල්ලෝ සුලභවට තිබ්බේ නෑනේ. අර ඔබට පේනවා ඇති මේ ඔක්කොම මහත වෙන්න පුළුවන් වටාපිටාවක. එහෙම නැත්නම් පරිසරයක හිටියොත් තමයි හුඟ දෙනෙක් මහත් වෙන්නේ. හැබැයි සමහර කෙනෙක් ඉන්න පුළුවන් අර ඉස්සර යෝධයෝ හිද්දලා කියලා තියෙන්නේ. ඥානමය හේතු නිසා මොන තත්වයකදී හිටියත් ඒ මිනිස්සු මහත් වෙනවා. ඒක හරි ඉතා සුළු පිරිසක්. නමුත් වැඩි දිනෙක මහත් වෙන්නේ මේ අපේ තියෙන මේ යාන්ත්‍රණයත් එක්ක අපි මේ මහත් විය හැකි වටාපිටාවකට පරිසරයකට මේ නූතනයේ තියෙනවා වගේ වුණොත් දැන් අපි මම පොඩි පින්තූර ටිකක් පෙන්නන්නම් ඔබට පේනවා ඇති දැන් අපේ වටාපිටාවේ තියෙන දේවල් හැම දෙයකම අපිට පුළුවන් තරම් ශරීරය වැඩ නොකර කටයුතු කරන්න තමයි තියෙන්නේ. අපේ දරුවෝ කටයුතු කරන ආකාරය ඔබට පේනවා ඇති. ඊගාවට අපි ඔෆිස් වලත් හැමෝම එක්ක කම්පියුටරයක් ඉස්සරහට වෙලා එක මේසෙන් මේකට තේරකටවත් පණිවිඩයක් යවන්නත් එක්ක අර SMS පණිවිඩයක් හරි ඊමේල් එකකින් තමයි යවන්නේ. මකුළු දැලකුත් තියෙනවා හැබැයි. ඊගාවට මේ අපේ ડોક્ટર රනිල් කිව්වා වගේ අර බලන්න අපේ හුඟ දෙනෙක් කන විදිය දැන් මේ බත් පිඟාන දැක්කම තැඟ හිරි වැටෙනවා. මොකද මේක වගේ ප්‍රමාණයක් දහනය කරන රනිල් අර වගේ බත් පිඟාන දහනය කරන්න කොච්චර විතර දුර ඇවිදින්න ඕන වෙයිද? ඇත්තට දැන් ඔයගේ ලංකාවේ තියෙන බත් පිඟානක කැලරි ප්‍රමාණය කැමරාදී 600ක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් අපි පැයක් විතර ඇවිද්දාම සාමාන්‍ය ස්පීඩ් එකකින් කැලරි 150ක විතර තමයි වැඩිපුර බර්න් වෙන්නේ. අපි නිකන් හිටියත් යම්සි ප්‍රමාණයක් බර්න් වෙනවනේ. එතකොට මේ වගේ බත් පිඟානක් අතරම දහනය කරන පැය 3-4ක් අපි ඇවිදින්න අවශ්‍යයි. ඒක නිසර කාලේ ගොවියෝ ඔය බත් පිඟාන කාලා පැය ගාණක් කුමරි වැඩ කරේ. ඒක අවශ්‍යයි යාට. එයා ගොඩාක් අතරමැද කිරි පැකට් බොනවද යෝගට් කනවද අතරමැද කිසිම ආහාරයක් නැහැනේ. ලොකු බත් පිඟානෙන් හැබැයි පැය ගාණක් වැඩ කරා. මේක හැබැයි අපිට මේ විදිහට කරන්න බෑ දැන්. මොකද අපි ඉස්සර වගේ මහන්සිලා වැඩ කරන්නේ නැහැනේ. එතකොට අපේ බත් පිඟාන අනිවාර්යයෙන්ම වෙනස් කරන්න අවශ්‍යයි ඉස්සෙල්ලා කතා කරා වගේම. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මහතට ලෝකේ ලොකු ගැටලුවක් තියෙනවා. මහත කට්ටියවර ස්ටිග්මටයිස් වෙනවා කියලා නිකන් අර පොඩි කොන්කිරිල්ලක් වගේ එකක් ඇති වෙනවා. ඒකත් එච්චරම හොඳ දෙයක් නෙමෙයි. මොකද ඇත්තට ඒ පුද්ගලයන්ගේ යම් පාලනය කරගැනීමේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයෝ මතම අපිට මේ වරද දාන්න නැහැ දැන්. එක සංකල්පයක් තමයි නිරෝගී මහත කියන එක. හැබැයි ඒක දැන් පොඩ්ඩක් මේ සාකච්ඡාවට බඳුන් වෙන එක තමයි. මොකද මහත තියෙන හුඟ දෙනෙකුට යම් ආකාරයක හෝ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවනි. දැන් අනිත් ප්‍රශ්නේ තමයි මම ඒකට එන්නම්. ඊට කලින් මෙන්න මේ ප්‍රශ්නේ. අපි ඔබ බැලුවොත් දැන් අපේ දූ දරුවෝ ගත්තොත් බලන්න ඒගොල්ලන්ට මේ අපේ ඉන්ඩස්ට්‍රි එක එහෙම නැත්නම් අර වෙළඳ මේ තියෙන වටාපිටාවෙන් පුළුවන් තරම්ම try කරන්නේ උත්සාහ කරන්නේ ඒගොල්ලන්ට ගොඩාක් කැලරි සුලභ ආහාරයක් කවන්න. ඉතින් මේ ගැටලුවත් ඉතින් පුද්ගලයෝ අපි හැමෝම සත්ව කාණ්ඩයක්නේ. අපිට අර ආහාරයට ආසාවක් තියෙනවා. ඉතින් මේකට යොමු වෙනවා. අනිත් මම හිතන්නේ අපි ඊගාව එකට යන්න කලින් මෙන්න මේකත් පෙන්වුවොත් හොඳයි. මෙතනින් පේනවා ඇති ස්ථූලභාවයේ තියෙන ගැටලු. බලන්න
ඔළුවේ ඉඳන් අපි පාද දෙක දක්වා ගත්තාම සමහර ගැටලු තියෙනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඊට පස්සේ කොලෙස්ටරෝල් වැඩිවීම, මේ ඔක්කොම එකතු වෙලා ඇති වෙන අර හෘදයාබාධ, අංශභාගයේ වැනි තත්වයන්. ඊගාවට අපි දැන් හුඟ දෙනෙක් මම හිතන්නේ අහලත් ඇති, අපි කලිනුත් කතා කළා අර ෆැටි liver කියන තත්ත්වය, සිරෝසිස් රෝගය. ඊට අමතරව මහතත් එක්ක ඇති වෙන අර මිකැනිකල්, ඒ කියන්නේ මේ අපිට ලේවල වෙනස්කම් නැතුව මහත නිසා ඇති වෙන හන්දි අමාරු, කොන්දේ අමාරු, ශ්වසන අමාරු. ඊට අමතරව හුඟ දෙනෙක් දන්නේම නැති දෙයක් තමයි ඔබට පේනවා ඇති පිළිකා වර්ග. මහතට සම්බන්ධ පිළිකා වර්ග මේ රූපයට අනුව නම් 13ක් විතර තියෙනවා. විශේෂයෙන්ම අර කාන්තාවන්ගේ විශේෂයෙන්ම ඇතිවෙන පියයුරු පිළිකා හරි සුලභයි. ඊට අමතරව ආන්ත්‍ර මාර්ගයේ ඇති වෙන පිළිකා. ඉතින් ස්ථූලභාවය කියන්නේ දැන් රෝගයක් වශයෙන් ලෝකේ හඳුනාගෙන තියෙනවා. ස්ථූලභාවය ඉස්සර කිව්ව අපි අවදානම් සාධකයක් කියලා. නමුත් දැන් මේකට අපි රෝගයක් කියලා කියනවා. අනිත් එක ඒ රෝගය කියන්නේ එක රෝගයක් නෙමෙයි. රෝග අර සියලු බෝනෝන රෝගවල නිකන් අර mother of all illnesses වගේ තමයි. විසන් වෛද්‍යතුමා කිව්වා වගේම මහත තරබාරුකම ස්ථූලභාවය කියන්නේ හාස්‍යයට ලක්විය යුතු කාරණාවක් නෙවෙයි. ඊට වඩා ගැඹුරින් සාකච්ඡා කරන්න ඕන කාරණාවක්. හැබැයි අපේ සංස්කෘතියේ තියෙන කරුණු කාරණා ගත්තාම අර ඉංගසුංග ගත හැකි මිටින කිව්වාගේ මිටින් ගන්න පුළුවන් ඉංගසුංග තියෙන කාන්තාව හිටියා වගේම මහත කාන්තාව, තරබාරු කාන්තාව අපේ පැරණි සමාජයේ හිටපු අම්මලා ඉතින් තරමක් මහත අය ඉඳලා තියෙනවා. දරුවෝ සෑහෙන ගාණක් හදාගෙන ඒ අම්මලා කිරි දීලා දරුවෝ පෝෂණය කරගෙන එහෙම හිටපු අම්මලාත් ඉන්නවනේ. ඉතින් තාත්තලාත් ගොවිතැන් කරලා කෙට්ටු වෙලා හිටියොත් මහත හොඳට බඩ තියෙන තාත්තලා අපේ සමාජයේ ඉඳලා තියෙන ගමේ කොට ඉතින් හාසෙට වගේ බඩා කියලා විහිළු කරලා තියෙනවා. ඒ වුණාට බලන්නකො සමහරු බඩ නඩත්තු කරලා තියෙනවා. මහත කිව්වම ටික බඩෙන්නේ ඔක ටික සංකේතවත් වෙන්නේ. බඩද බඩ රජුරුවෝ. හුඟක් රජවරු කෙට්ටු ඇතින්ට ඇති උන්ක රජු නම් බඩ තියෙන්න ඕනේ වගේ හැඟීමක්, බඩ නිකන් රජකමේ සංකේතය වගේ එකක් තියලා බඩ නඩත්තු කරලා බඩ මේන්ටේන් කරන් ගිහිල්ලා තියෙනවා. හසන්ත ඕකට මම හිතන්නේ මේ අපේ ඩොක්ටර් අනිලුත් මේ එකඟ වෙයි. විශේෂයෙන්ම ඒ කාලවල වල අර මහත කියන්නේ නිකන් අර ධනවත්කමේ, ශාස්ත්‍රීයකමේ ලක්ෂණයක්. ඔබ කිව්ව එක හරියට හරි. මොකද ඉස්සර බලන්න නිල මෙල ඒ වගේ අර ඉහළ පැලැන්තිය කට්ටිය තමයි මහත වෙලා ඉඳලා තියෙන්නේ. නමුත් මේක ලොකුවට වෙනස් වෙගෙන යනවා. දැන් බලන්න විශේෂයෙන්ම පිට රටවල්, දියුණු රටවල් වල ගත්තොත් ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් වල වැඩි හරියක් දැන් මහත පිරිස ගත්තාම මහත වෙලා තියෙන්නේ අර සමාජයේ පහළ ස්තරවල සල්ලි පැත්තෙන් අඩු, ඉගෙනීමෙන් අඩු ඒ කට්ටිය. මොකද දැන් අර උගත් කට්ටිය පුළුවන් තරම් ඒකට මහන්සි වෙලා මේ නිරෝගී ආහාර අරගෙන ජිම් වලට ගිහිල්ලා එක්සර්සයිස් කරලා ඒගොල්ලෝ අර ඉංගසුංග පැත්තට යාගෙන යනවා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ටෙලිවිෂන් ඉස්කෝලේදී විශේෂඥ වෛද්‍යවරයෙකුත් කිව්වා බඩ කියන්නේ ප්‍රභූත්වයේ සංකේතයක් කියලා. ඒ හින්දා අපිත් දැන් දිගටම බඩ හදාගමු කියලා හිතන්න එපා. ඒක වෙනම කතාවක්. ඔය මුණු පොතේම යනවා හරි රසවත් කතා. ඉතින් සමහරු හිත හදාගන්න කියනවා වගේ බඩ නැත්තම් අලියත් කැතයි බං කියලා මම දැක්කා. මේකකුත් දාලා තිබුණා. එහෙම ඒවත් තියෙනවා. මේ හාස්‍ය ජනක කරුණුත් තියෙනවා. හැබැයි මේක පිටුපස කතා කරන්න වටින සෞඛ්‍යමය කාරණාවක් තියෙනවා. ඒ ගැනයි අපි කතා කරන්නේ. නැතුව මේ හාස්‍යයට ලක් කරන්නට නෙවෙයි. බඩ වැඩි නම්, බර වැඩි නම් ඒක අඩු කරගන්නේ කොහොමද? බර අඩු නම් ඒක වැඩි කරගන්නේ කොහොමද කියලාත් අපි සෞඛ්‍ය විද්‍යානුකූලව පැහැදිලි කරලා දෙන්න උපනා කරනවා ටෙලිවිෂන් ඉස්කෝලෙන් අපේ වෛද්‍ය රනිල් ජයවර්ධන මහත්මයා. දැන් මෙතන ගොඩක් අයට තියෙන්නේ ඇයි මේ ස්ථූල වෙන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ විශේෂයෙන් බඩ එන්නේ කියලා. දැන් අපි අර එනර්ජි බැලන්ස් එක නැත්නම් අර ශක්තිය දහන වෙන කතාවට ඉස්සෙල්ලා ගියොත් අපි ඇත්තම මේ පරිණාමයෙන් ජීවත් වෙන්නේ. දැන් අපි මීට අවුරුදු 1000කට ඉස්සෙල්ලා ගත්තොත් අපිට හැමදාම ආහාර වේල් හම්බ වෙන්නේ නැහැ. එතකොට එක දවසක අපි ගොවිතැන් කරනවා, ගොවිතැන් කරන කනවා, පාළු වෙන කාලා තියෙන ගොවිතැන්. එතකොට අපි ඒත් කොහමද ජීවත් වෙනවා? සත්තු මරාගෙන කරන සංස්කෘතියක් තිබ්බනම් ඒ සතා මරාගෙන දවස් දෙක තුනක ඒ සතා ආහාරයට ගන්නවා, ආපහු සතෙක් නැහැ. ආයි බඩකින්නවා. එතකොට අතීතේ ඇත්තටම අර ශක්තිය බඩේ තැම්පත් කරගත්ත එක්ක වාසියක් තිබ්බා. හරියට සල්ලි වියදම් කරන්නේ නැතුව පොතේ තියාගත්තොත් එයාට සල්ලි නැති දවසේ ගන්න පුළුවන් නේ. ඒ වගේ. එතකොට ඒක තමයි පරිණාමයේ වාසියක් උනේ. ඒකයි මේ බඩේ තෙල් තැම්පත් වෙන්නේ. දැන් හැබැයි අපිට වෙලා තියෙන්නේ
අපිට හැමදාම වේල් 3ක් කන්න හම්බුනවා බහුතරයක් අයට. ඒ වගේම අතරමැදත් ආහාර වේල් ගන්නවා. දැන් අර කෑමෙන් එන ශක්ති ප්‍රමාණය අපිට වැය කරන්න අවස්ථාවකුත් නැහැ. අපිට අවිදින්න අවස්ථාවක් හම්බ වෙන්නෙත් නැහැ. අපිට අර ඒ වගේ කාර්යික ක්‍රියාකාරකම් නැත්නම් ගොවිතැන් කිරීමේ වගේ අවස්ථාවක් හම්බුන්නේ මේ ටිකගේ තැම්පත් වෙනවා. ඒක තමයි මේ අවුරුදු 20ක් 30ක් ඇතුළත මේ ගොඩාක් කල් මේ ඇත්තම ලංකාව ගැන ස්ථූලතාවය පටන් ගෙන අවුරුදු 20ක් 30ක් ඇතුළත අපේ ජනවහරේ ඔක්කොම ටික වෙනස් වීමත් එක්ක පරණ කාපු කෑම ටික කෑවත් අපි අර අතීතයේ තියෙන වත් පිඟාන කෑවත් ලොකු අලුත් දෙයක් ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ ටික කෑවත් අපි ස්ථූලතාවයට යනවා. මොකද හැම වෙලෙම ඇඟ හදන්නේ මේ වැඩිපුර ශක්තිය තියාගන්න. මට ඕන අර බෝඩ් එකේ පෙන්වන්න පුළුවන්. හොඳයි. මේ මොකද්ද මේ සරලව වෙන්නේ කියලා මෙතන. අපි දැන් පුද්ගලයෙක් ගත්තොත් දැන් මෙතන මම බඩ විතරක් අඳින්නම්කො ලොකුවට. හරිද? අනිත් ඒවා ලොකුවට අඳින්න නැතුව බඩ පැත්ත විතරක් ලොකුවට අඳින්න. මම මේ ස්ථූලතාවයේ හැදෙන ප්‍රශ්නෙට ඉස්සෙල්ලා මම තේරෙන දෙයක් කියන්න. අපේ ස්ථූලතාවය ගොඩක් සමානයි අපි කවුරු හරි කෙනෙක් පෝසත් වෙනවා නම්. අපි පෝසත් වෙනවා නම් වෙන්න ඕනේ. මේක පොඩි ළමයට පවා තේරෙයි. අපි ළඟට එන ආදායම වැඩි නම් අපි වියදම් කරන සල්ලි වලට වඩා අපි ළඟ සල්ලි ඉතුරු වෙනවා. ඒක දැන් පොඩි ළමයෙක් හිතන කවදාද පෝසත් වෙනවා මේක ටිප් එකක් විතර ගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් පෝසත් වෙන අවශ්‍ය නම් ආදායම හැම වෙලේ වැඩියෙන් තියාගෙන වියදම් වලට වඩා. කොච්චර ලොකු ආදායමක් හම්බුනත් වියදම වැඩි නම් පෝසත් වෙන්නේ නැහැ. මොකද සල්ලි ඉතුරු වෙන්නේ නැහනේ. මේ වගේම දෙයක් තමයි අපේ ස්ථූලතාවයටත් වෙන්නේ. අපේ කෑම වලින් ඇත්තටම කොටස් දෙකක් එනවා. මේ කෑම වලින් අපිට එනවා පෝෂක පදාර්ථ එනවා. ඒවා තමයි විටමින් කල්ජ ලවණ කියන්නේ. ඊට අමතරව එනර්ජි කියන එක එනවා. එනර්ජි කියන්නේ ශක්තිය. ඒ වගේම අපි ව්‍යායාම කරද්දී මේ එනර්ජි කියන එක එළියට දානවා. මේක තමයි ડોක්ටර් කන්ට්‍රෝලර්ගේ රූපෙත් පෙන්වුවේ. මම මේ ටිකක් මේක සරලව කරලා පෙන්වන්න බැලුවේ. මේ එනර්ජි ප්‍රමාණය අපේ ඇඟ හරහා එළියට යනවා වියදම් කරද්දී. අර නිව්ටන්ගේ කියලා තියෙන තාපය පිළිබඳ පළවෙනි නියමය තමයි මේ මහත්මයාත් කියේ අපිට ශක්තිය මයින්නවත් අපිට නැති කරන්නවත් බෑ. අපිට ඒක අලුතෙන් හදන්නවත් බෑ, මවන්නවත් බෑ, නැති කරන්නවත් බෑ. ඒතර ආපු එනර්ජි එක එක්ක වෙන දෙයකට වෙනස් කරන්න අවශ්‍යයි. නැත්නම් ඒක ඇඟේ තැම්පත් වෙනවා. දැන් මේ එන අපි කියන්නේ එනර්ජි ඉන්ටේක් එක කියලා. මේ එන ප්‍රමාණය අපි දහනය කරගන්න නැත්තම් ඇත්තටම මේ එනර්ජි එක්ස්පෙන්ඩිචර් අඩු නම් අපේ මේ එන ප්‍රමාණයට වඩා මේ ටික මොකද මෙතන ෆැට් විදිහට තැම්පත් වෙනවා. මේක තමයි සරලවම හේතුව අපි ස්ථූලතාවය දකින්න. මේක අපි කියන්නේ කලාතුරකින් තියෙන ජානමය ප්‍රශ්න ගැන නෙමෙයි, කලාතුරකින් තියෙන හෝමෝන ප්‍රශ්න පිළිබඳ නෙමෙයි, අපි සමාජයක් වශයෙන්. දැන් අපි ගිය අවුරුදු 20 ගත්තොත් අපි ස්ථූලතාවයේ 108 සිට 135 දක්වා වැඩි වෙලා තියෙනවා. අවුරුදු 20කින් 3 ගුණයකින් 4 ගුණයකින් වැඩි වෙන දෙයක් නැහැ නේ. ජාන වෙනස් වෙලා නෙමෙයි ඒක. ඒතකොට ඒ වෙනස් වෙලා තියෙන්නේ. අපි අර කන ආහාර ප්‍රමාණය, කැලරි ප්‍රමාණය නැත්නම් ශක්ති ප්‍රමාණය වියදම් කරන්නේ නැහැ. ඒතකොට මේ ශක්තිය එන්නේ කොහෙන්දද කියලා ඊට ප්‍රශ්නයක්. නැත්නම් තිස්ස මහත්තයත් මේ වෙලේ කිව්වා මේ ශක්තිය අපිට කීප දේවලින් එනවා. හුඟක් අය ඇත්තනම් විටමින් එකක් බොන්නත් බෑ මහත්තය කියලා. විටමින් කංජ ලවණ වලින් නැත්නම් ලුණු වගේ දේවලින් ශක්තිය ලැබෙන්නේ නැහැ. ඒතකොට ශක්තිය ලැබෙන්නේ පළවෙනි දේ කාබෝහයිඩ්‍රේට් කියන එක. කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ පිටි සහ සීනි කියන දේ. ඒතකොට මේකෙන් අපිට ශක්තිය ලංකාවේ ආහාර වලින් ඒ කියන්නේ අපිට දෙන ශක්ති ප්‍රමාණයෙන් 72%ක්ම ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට්. මේක ලොකු ප්‍රශ්නයක්. ඒතම අර පිඟානට බත් පිඟාන අපි පොඩි කරන්න කියලා කිව්වෙත් ඒකයි. වෙන රටවල එහෙම නෙමෙයි. දැන් යුරෝපේ ගත්තොත් 45%ක තමයි කාබෝහයිඩ්‍රේට් ශක්තිය ලැබෙන්නේ. අපි 72%ක්. ඒතකොට ඒක තමයි ප්‍රධානම හේතුව. ඊට අමතරව ෆැට් කියන එකත් අපි කවුරුත් කතා කරන මේදේ කියන එකත් 18%ක් විතර හම්බුනම ඒකෙත් ඇඟට ශක්තිය එනවා. දැන් යුරෝපීය වගේ රටවල ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඊට අමතරව ප්‍රෝටීන් කියන එකෙන් අපේ ශක්ති ප්‍රමාණයක් එනවා. මීට අමතරව ඇල්කොහොල් කියන එකෙන් අපිට එනවා. ඒක ගොඩක් කරලා අපි සෞඛ්‍යමය අපි කොහොමද නිර්දේශ කරන්නේ. ඒතකොට සාමාන්‍ය මිනිහෙකුට සාමාන්‍ය පුද්ගලයෙකුට අපිට කාබෝහයිඩ්‍රේට් ෆැට් ප්‍රෝටීන් කියලා කියන ශක්ති ප්‍රමාණය. මේක වියදම් වුනේ නැත්නම් තමයි මේ තැම්පත් වෙන්නේ. මේක වියදම් වෙන්නේ කොහොමද? වියදම් වෙන්නත් අපිට විදි තුනක් තියෙනවා. එකක් තමයි අපි BMR කියලා කියන්නේ අපි ඇත්තටම නිදාගෙන හිටියත් නැත්නම් අපි නිකන් කිසිම වැඩක් නොකර හිටියත් අපේ ශක්තිය වෙනවා. ශක්තිය වියදම් වෙන ප්‍රමාණය 75%ක් ඇත්තටම. හැම ලොකු ශක්ති ප්‍රමාණයක අපි BMR කියන එක වියදම් වෙනවා. පාදස්ත පරිවෘත්තිය. පාදස්ත පරිවෘත්තිය. අන්න. ඒක 75%ක් වියදම් වෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රමාණය තමයි අර ඉස්සෙල්ලා අපි කියා දුන්නා වගේ අපි මේ ඇබ්සෝප්ෂන් අපි ෆුඩ් ඇබ්සෝප්ෂන් එකට ෆුඩ් ඇබ්සෝප්ෂන් මේ කනේ ඔක්කොම මේ ඇබ්සෝප් කරලා ඒක ඩයිජෙස්ට් කරන්න නැත්නම් ඒක අර උරා ගන්න අපිට 10%ක් විතර වියදම් වෙනවා. හැබැයි පොඩි ප්‍රමාණයක් මේ ෆිසිකල් ඇක්ටිවිටි කියන නැත්නම් එක්සර්සයිස් හැම එකකටම වියදම් වෙන්නේ 15%ක වගේ ප්‍රමාණයක්. අපි ගොඩක් වෙලාවට දන්නේ මේ ඇක්ටිවිටි වලින් තමයි ගොඩක් වෙන්නේ කියලා. හැබැයි වාසිය තමයි මේ ඇක්ටිවිටි කියන එක අපි වැඩි කරන්න පුළුවන්. අපිට ප්‍රාදස්ස පරිවෘත්තියත් අපිට බේසික් මෙටබොලික් රේට් එක වැඩි කරන්න බෑ.
අපිට ආහාර උරා ගැනීමේදී වියදම් වෙන ශක්තිය වැඩි කරන්නත් බෑ. හැබැයි මෙතන ෆිසිකල් ඇක්ටිවිටි කියන එක වැඩි කරන්න පුළුවන්. එතකොට මේක සමතුලිතව තියාගන්න අවශ්‍ය නම් කාට හරි පුද්ගලයෙකුට බර වැඩි නොවි තියාගන්න අවශ්‍ය නම් හරියට අපේ වත්කම් අපිට ඒ ගානම තියාගන්න ඕන නම් අපේ ආදායම වියදමට සමාන කරගත්තොත් අපේ වත්කම් ටික එහෙම තියාගන්න පුළුවන්. ඒ වගේ අපිට දුප්පත් වෙන්න ඕන නම් අපි වියදම වැඩි කරගත්තොත් අපි දුප්පත් වෙනවා. ඒ වගේ කාට හරි බර අඩු කරගන්න අවශ්‍ය නම් මේකමයි අනිත් පැත්තට කරන්න අවශ්‍ය. කොහොමද කරන්න අවශ්‍ය? මේ මෙකැනිසම් එක අනිත් පැත්තට යන්න. එතකොට ඒකෙන් අපිට පුළුවන් ඉන්ටේක් එක අඩු කරන්න පුළුවන්. ඇඟට කැලරි ප්‍රමාණය. හොඳට මතක තියාගන්න කෑම ප්‍රමාණය නෙමෙයි. කෑම වලයි කැලරි ප්‍රමාණයට ලොකු වෙනසක් තියෙනවා. නැත්නම් ශක්ති ප්‍රමාණය ලොකු වෙනසක් තියෙනවා. සමහර කෑම වල පොඩි සයිස් එකකින් ලොකු කැලරි ප්‍රමාණයක් තියෙනවා. හැබැයි දැන් අපි එළවලු වගේ දේවල් ලොකු ප්‍රමාණයකට කැලරි ප්‍රමාණය හරිම අඩුයි. සර් මේ සයිස් පොඩි චොක්ලට් කෑල්ලක තියෙන කැලරි ප්‍රමාණය සර් ලොකු මැල්ලුම් පිඟානක තියෙන ප්‍රමාණයට සමානයි. එතකොට මේ කැලරි ප්‍රමාණය අපි අඩු කර ගැනීමයි. ඒ වගේ අනිත් පැත්තෙන් අපි වියදම වැඩි කරගන්න පුළුවන්. අපිට දුප්පත් වෙන අවශ්‍ය නැහැ. අපි වියදම වැඩි කරගත්තොත් ඒ දුප්පත් වෙනවා. ඒක වැඩි කරන්න පුළුවන් කොහෙන්ද? අර ෆිසිකල් ඇක්ටිවිටි කියන එකෙන් තමයි. එදිනදා වැඩ කරන ඒ වලින් අපි ඇවිදින ඒ වලින් හැම වෙලෙම අපි ඇක්ටිව් ඉන්නේ නැත්නම් කාර්යක්ෂමව වැඩ කරනවා නම් ඒ වගේම ව්‍යායාම වලට තනකුත් තියෙනවා. ව්‍යායාම වලින් ඒක වැඩි කරගන්න පුළුවන්. මේක තමයි සරලව කියන්න තියෙන්නේ. කොහොමද මේක වෙන්නේ කියලා ඇත්තටම. දුප්පත්කම කියලා කියන්නේ ශාපයක් කියන එක තමයි කවුරුත් පිළිගන්නේ. මේක කවුරුත් පිළිගන්නවා. දුප්පත්කම දුකක් නේ. ඉතින් පොසත් වුණා නම් හොඳයි කියලා කවුරුත් හිතනවා. හැබැයි විටක මට හිතෙනවා දුප්පත්කම කියන්නේ මහා ආශිර්වාදයක් කියලා. ලෝකේ හොඳට හොයලා බැලුවොත් එහෙම විශේෂයෙන්ම අද පැතිරෙන රෝගාබාධ එක්ක ගත්තාම දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘදයාබාධ මට්ටම් ගත්තාම වැඩිපුරම වාර්තා වෙන්නේ ධනවත් පවුල්වල. ඒ මොකද ඔබතුමා කියපු අර කෑම යහමින් මුදල් තියෙනවා, අර ගන්නවා කෙටි කෑම, දකින දේ ළමයි ඉල්ලන දේ අම්මලා තාත්තලා අරන් දෙනවා. ඒ දරුවොත් කුඩා කාලෙම ඉඳලා හැදෙන්නේ සුඛෝභෝගී දේවල්, ඒ අවශ්‍ය කෑම, හොඳ කෑම හැමදේම ලැබෙනවා. හොඳ කෑම කාලා දවසක් එනවා. හැබැයි හසන්ත ඕක මම චුට්ටක් ඒක වෙනස් කරනවා. මොකද දැන් අපේ සමාජයේත් ගොඩාක්ම පොහොසත් පවුල්වල සූලභාවය අඩුයි. දැන් ඒක මේ වෙනස් වෙගෙන යනවා. විශේෂයෙන්ම නගර බද ඉන්න අලුතෙන් පොහොසත් වෙන අර සමාජ කොටසක් ඉන්නේ. ඒ කොටසේ තමයි දැන් සූලභාවය වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ සමාජෙත් පොඩ්ඩක් මේක දැන් වෙනස් වෙලා දැන් අර බටහිර සමාජයේ ඕක තියලා හැමතැනමදී තිබුණේ ගොඩක් සල්ලි තියන අයගේ සූලභාවය වැඩියට තිබුණා. ඊට පස්සේ දැන් ඒක වෙනස් වෙගෙන යනවා දැන් ඇත්තටම. වෛද්‍ය රනිල් පැහැදිලි කළ අපේ ආහාර රටාව තදින් බලපාලා තියෙනවා කියලා. අපේ සමාජයේ නවීකරණය, නාගරිකරණයත් එක්ක අපේ ආහාර රටාව විශේෂයෙන් නාගරික ප්‍රදේශවල කොහොමද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දරුවෝ හැඩ ගැහිලා ඉන්නෙම අර පාට නාම පුවරුවල තියෙන දේවල් වලට හුරු වෙලා ඉන්න පුදුම ගිජු බවක්. අනික අර විශේෂයෙන්ම අර ෂණික ඔබ වගේ කොත්තු වගේ ඒවා අර කඩෙන් ගිහිල්ලා හවසට ලොකු ඉන්දියාප්ප මුලක් එක්ක මොනවා හරි තෙල් සහිත ලොකු කෑමක් කනවා. ඒ වගේ දේවල් හරියට මේ අර රටාවල් වෙනස් වීමත් බලපාලා තියෙනවා. දුප්පත් පවුල් වල ළමයි ඒ කෑමට ආස වුණත් අරන් දෙන්න සල්ලි නැහැ. සල්ලි නැති නිසා තමයි නොකා ඉන්නේ. හැබැයි ඒක බලපුවාම වක්‍රාකාරයෙන් යම් දවසක සෞඛ්‍යමේ වාසියකුත් තියෙනවා. නැතිකම වාසියක් වෙච්ච අවස්ථාවක් කියනවා. මා කියන්නේ හැම විටම එහෙමයි කියලා. බලපුවාම සමහර විට මුදල් නොතිබීම, දුප්පත්කම වාසියක් වෙච්ච අවස්ථාවක් තියෙනවා. සෞඛ්‍යමේ වශයෙන් ගත්තාම ස්ථූලභාවය, තරබාරුකම සහ කෙට්ටු වීම ගැන අප කතා කරන්න මට අවසර දෙන්න පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහන්. ලයිෆ් බොයි ෂැම්පූ ලද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ලද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අප නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලෙත් සමග බර අඩු කිරීමේ ජාතික ව්‍යාපාරයක් ගැන කතා කරලා තමයි අද ටෙලිවිෂන් ඉස්කෝලේ පාඩම පටන් ගත්තේ. දැන් අම්මලා ගැන කතන් සමහර අම්මලා ඉන්නවා දරුවන් බිහි කළාට පස්සේ ටිකක් ඒ අම්මලා ඉතින් මහතයි තමයි. මමී ටමී කියලා කියනවා. ඉතින් ඒක අඩු කරගන්නත් අම්මලා ඈහෙන්න මහන්සි වෙන අවස්ථා දැකලා තියෙනවා. ඒ වගේ මේ මහත් වෙන්න, ස්ථූලභාවයේ වැඩි වෙන්න, තරබාරු වෙන්න ප්‍රධාන හේතු මොනවද කියලා අපි ටිකක් සාකච්ඡා කරන්න වටිනවා. දැන් ඇත්තටම මම හිතන හසන්ත ඕකෙදි මෙහෙම අපි හිතුවොත් හොඳයි. එකක් තමයි අර සිම්පල් ඔබීසිටි කියන සංකල්පය. ඒ කියන්නේ ලොකු වෙන රෝගයක් ඇඟේ ජානමය ප්‍රශ්නයක් නැහැ.
හැබැයි මේ තියෙන වටාපිටාවේ අපේ වෙනස් වීමත් එක්ක අර වෛද්‍ය රනිල් මහත්මයා විස්තර කළා වගේ අර අපේ වැයවීම අඩුයි ලැබීම වැඩි නිසා මහත් වීම ඒ එකක්. ඊගවට තියෙනවා වෙනත් සෞඛ්‍යමය හේතු මහත් වෙන්න. ඒවා දැනගෙන පොඩ්ඩක් තියාගත්තොත් හොඳයි. විශේෂයෙන්ම අපේ සමහර හෝමෝන් රෝග විශේෂයෙන්ම තයිරොක්සින් හෝමෝන ඌනතාවය. ඊගවට සමහර ඔය අපේ කෝටිසෝල් කියලා තියෙන හෝමෝනයක් ඒක අධික වීම. අනිත් එක කෝටිසෝල් එකට සමාන ඖෂධයක් තියෙනවා. ඖෂධ වර්ග කීපයක්ම ස්ටෙරොයිඩ් ඖෂධ කියලා කියන්නේ ඔය අපේ විශේෂයෙන්ම ඔය ඇදුම වගේ රෝගවලට දෙන තියෙන්නේ. ඒ වගේ ඖෂධ නිසා සමහර මානසික රෝගවලට දෙන ඖෂධ නිසා ඒ ඖෂධ නිසාත් මහත් වීම වෙන්න පුළුවනි. ඊගාවට දැන් ඔබ කිව්වා වගේ ගර්භණී භාවයට පත්වීම හුඟක් කාන්තාවන් මහත් වීමට හේතුවක් වෙනවා. ඉතින් ඒකෙදි ගර්භණී භාවය ඉවත් වුණාට පස්සේ එම කාන්තාව හරියට වැඩ කරලා මේක මහත අඩු කරගත්තේ නැත්නම් හැම ගර්භණී වීමක් සමගම ඔවුන්ගේ ස්ථූලභාවය වැඩි වෙනවා. ඊගාවට විශේෂයෙන්ම ගර්භණී වෙලා දරුවෝ ප්‍රසූත වීම පස්සේ අපි ඒ දරුවන්ට මව්කිරි නොදීම අම්මත් මහත් වෙන්න හේතුවක් වෙනවා. මව්කිරි නොබන පිටිකිරි බොන දරුවෝ මහත වැඩි වෙනවා. ඉතින් ඔය වගේ හේතු දැන් අර සිම්පල් ඔබේසිටි සරල ස්ථූලභාවයට අමතරව ස්ථූලභාවයේ වෙනත් හේතුත් කීපයක් තියෙනවා. ඉතින් සාමාන්‍ය වෛද්‍යවරයෙක් ගාවට ස්ථූලභාවය සමග පුද්ගලයෙක් ආවොත් ඒ වෛද්‍යවරයා බලනවා මේ පුද්ගලයාට තියෙන්නේ මේ අර සරල ස්ථූලභාවයද නැත්නම් වෙන රෝගයක් සහ සමග බැඳුණු ස්ථූලභාවයක්ද කියලා සමහරක් වෙලාවට යම් පර්යේෂණ ටිකකුත් කරලා චෙක් කරලා බලලා ඒකට අනුව ඒ වගේ ප්‍රශ්නයක් නම් ඒකට අපි ප්‍රතිකාර කරනවා. එහෙම නැත්නම් අපි මං හිතන ඉස්සරහට කතා කරනවා සරල ස්ථූලභාවය නම් ඒකට කටයුතු යොදන්න ඕනේ. වෛද්‍ය රනිල් ජයවර්ධන මහත්මයා. ඔව් මට තව දෙයක් එකතු කරන්න පුළුවන් විශේෂයෙන් ගර්භණී භාවය ඇතුළත ස්ථූලතාවය. මොකද උඟා කම්මලා අපිට ඇවිල්ලා කියන්නේ ડોක්ටර් මම මහත් උනේ බබාලා හම්බුනාට පස්සේ. ඊට ඉස්සෙල්ලා මං හොඳට හිටියා කිලෝ 52යි බබා හම්බුනාට පස්සේ තමයි දැන් ස්ථූල වෙලා තියෙන්නේ. මෙතනදී අම්මලාට මෙතන ටේක් හෝම් මැසේජ් එක ඔය හැම ගර්භණිය බලාපොරොත්තු වෙන අම්ම කෙනෙකුටම බර සම්බන්ධ මට එක මැසේජ් එක කරුණක් කියන්න අවශ්‍යයි. තමන් ඉන්නේ ප්‍රශස්ත බරේ නම් ප්‍රශස්ත බර කියන එතන අපිට අපි කතා කරන BMI එක්ක සම්බන්ධව BMI එක අපි 18.5යි 23යි අතර වගේ ප්‍රශස්ත බරකින් තෝරන. ඒ අම්මා කෙනෙක් කිලෝ 10ක් විතර උපරිම තමයි ගර්භණී අවස්ථාවේ වැඩි වෙන්න අවශ්‍ය. අපි දකින්නේ එහෙම නෙමෙයි. අම්මා ගර්භණී වෙන ඉස්සෙල්ලා කිලෝ 55යි ගර්භණී අවසානයේට කිලෝ 75යි. අපි කිලෝ 10 බබාලා හම්බ වෙන්නේ නැහනේ. එහෙම හම්බ වෙන්නේ මුවන්ට වගේ තමයි කිලෝ 10ක වගේ පැටියෙක් හම්බ වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මනුස්ස ළමෙක් සාමාන්‍ය කිලෝ 2.5 3.5 අතර තමයි ඉන්නේ. ඒතර කිලෝ 3ක වගේ ළමෙක් හම්බ වෙනදී අම්මා කිලෝ 8ක් 10ක් වැඩි වුණාම උපරිම ඇති. ඒ වගේම අර බබාගේ ප්‍රසූතිය දවසේම බබා කොහොමද එළියට යනවා. තව ඒ සම්බන්ධව පටක සහ ලේ එහෙම යන හින්දා අම්මා කිලෝ 5ක දාම අඩු වෙනවා. එතකොට බැලුවම කිලෝ 10 නම් වැඩි වෙලා තියෙන්නේ. දැන් අම්මාගේ තව තියෙන්නේ වැඩිපුර කිලෝ 5යි. අම්මා හරි විදිහට මව් කිරිම දෙනවා නම් බබාට ඇත්තමයි අපි මේ ඕනම ශීරපයි බර වැඩි වෙන්නේ මේ ගර්භණී අවස්ථාවේ සංජිත ආහාර එකතු කරගන්නවා. මොකද පැටියට දෙන්න තියෙන බෑ. දැන් බිත්තර දාන සතෙකුට අවස්ථාවක් නැහැ. ඊට පස්සේ ඉතින් කතාව ඉවරයිනේ. දැන් මේ එකතු වෙන ශක්තිය මව් කිරිට අම්මා හැමදාම දැන් ලංකාවේ අපි කියන්නේ මාස 6ක් කරකන් දෙන්න කියලා. ඒ වගේ මව් කිරි විතරක් දෙනවා නම් අම්මගේ අර වැඩි වෙන බරත් අඩු වෙලා යනවා. මේක තමයි හැම වෙලේම අම්මා කෙනෙකුට කියන්නේ ප්‍රෙග්නන්සි හැම වෙලේම බර බලා ගන්න කොහොමද MOH එකට ගිහිල්ලා නැත්නම් ඒ අවශ්‍ය විශේෂඥ නැත්නම් ඒ වෛද්‍යවරයාත් එක්ක කිලෝ 10කට වඩා වැඩි වෙන්න දෙන්න එපා. මේක තව පොඩ්ඩක් කඩලා කියන්න පුළුවන් පළවෙනි මාස තුනේදී. ඇත්තටම බබේගේ බර දැන් 50ක් විතර තියෙන්නේ. ඒතකොට අම්මා කිලෝ 2-3ක්වත් වැඩි වෙන අවස්ථාවක් නැහැ. කිලෝ 1ක් වැඩි වුණත් ඇති ඇත්තටම පළවෙනි මාස සති 12 යනකොට. ඊළ සති 28 වගේ වෙනකොට බබගේ බර සාමාන්‍ය කිලෝ 1ක් වගේ තියෙන්නේ. ඒතකොට අම්මා සාමාන්‍ය ඔක්කොම කිලෝ 4ක් විතර වැඩි වුණත් ඇති. අන්තිම මාස ට්‍රයිමෙස්ටර් එක නැත්නම් අන්තිම මාස තුනේ බබාගේ වර්ධනයක් වෙනවා බර සම්බන්ධව කිලෝ 2ක් විතර බබා වැඩි වෙනවා. ඉතින් අම්මා තව කිලෝ 4ක් විතර වැඩි වෙනවා ඇති. ඒතකොට ඒ වගේ අම්මා ප්ලෑන් කරගත්තා නම් අම්මා අන්තිමට බබා හම්බ වෙනකොට කිලෝ 8ක් 10ක් තමයි වැඩි වෙලා තියෙන්නේ. බබා ඩිලිවර් කරාම ආයි ගොඩාක් බර අඩු වෙනවා එදාම ආයි සති කිහිපයක් යනකොට පරණ බරට එන්න පුළුවන්. මේකත් තමයි ගොඩාක් අම්මලාට තියෙන ප්‍රශ්නයක්. එහෙම නැති වුණොත් හැම බබාගේම කිලෝ 10 10 එකතු වෙලා අවුරුදු 30 දී වගේ කිලෝ 55 ඉන්න කාන්තාවක් අවුරුදු 35 කට බබාලා දෙන්නෙක් නැත්නම් තුන් දෙනෙක් හැදුවාම කිලෝ 80කට ගිහලා වගේ තමයි නවතින්නේ. ඇත්තටම මෙතනදී හසන්ත මම පොඩි දෙයක් මේ අපේ වෛද්‍ය රනිල් මහත්මයාගේ කතාවට දාන්න කැමති. අර අපේ සමාජයේ තියෙනවානේ අර ගර්භණී සමගිය දෙන්නෙකුට කන්න ඕන කියලා.
ඒ සංකල්ප අපි ඇත්තට පොඩ්ඩක් වෙනස් වෙන්න වෙනවා. ඕවා හොඳ අර ගර්භණී අම්මත් ලිඳෙන් වතුර ඇදලා රෙදි අතින් හොදලා ඒත් එක්ක කුඹුරු වලත් එක්ක වැඩ කළා මේ අපේ ස්වාමි පුරුෂයන්ට උදව් වෙන ඒ වගේ සමාජ රටාවකදී ඕක යම් ප්‍රමාණයකට ඇත්ත. නමුත් මේ වගේ සමාජ රටාවකදී ඒ වගේ සංකල්ප වෙලා අර ගර්භණී වෙච්ච ඒ කාන්තාවට තරුණ කාන්තාවට හැමෝම කෑම හදලා ගෙනල්ලා දෙනවා පුළුවන් තරම් කවන්න පොවන්න හදනවා. ඒ වගේ වුණොත් එයා ස්ථූල භාවයට පත් වෙලා තමයි ඉවර වෙන්නේ. ඒ ශක්තිය වැඩි ආහාර දෙන්නේ. කිරි කොස් ගෙනලා දෙයි, පොලොස් ගෙනලා දෙයි, කිරිය දෙන්නද? එහෙම කියලා ශක්තිය වැඩි ආහාර තමයි ගෙනලා දෙන්නේ. කොහේ හරි තියෙන හොඳම දානයක් තිබ්බත් ඒකේ ලොකු කෑම එකක් ගෙනත් දෙනවා. මේකේ අවශ්‍යතාවය ඇත්තටම හරිම අඩුයි. විශේෂ පිටි જાතියක බීමේ අවශ්‍යතාවය හරිම අඩුයි. වෛද්‍ය උපදෙස් මත සරල විටමින් ටික විතරයි ගන්න අවශ්‍යතාවයක් තියෙන්නේ ගර්භණී අවස්ථාවේ. ෆෝලික් ඇසිඩ් වගේ එකක් ඇතන ගර්භණීට ඉස්සර සති කිහිපයක් කරන ඊට පස්සේ යකඩ සහ කැල්සියම් ගත්තාම හොඳටම ඇති. අනවශ්‍ය ලොකු ආහාර වේලක් අවශ්‍ය වෙන්නෙම නැහැ. කොහොමටත් අපේ සංස්කෘතිය අපේ සමාජය සංග්‍රහශීලී සමාජයක්නේ. ඈත අතීතයේ පටන්ම ආගන්තුක සත්කාරයේ ගෙදරට කවුරු හරි આવොත් නොකානයි යන්න බෑ. කැම ටික කාලා යන්න ඕනේ නැතුව බෑ වගේ ඉතින් කියලා බලහත්කාරයෙන් හරි කැති මිට තියලා හරි ඔබනවා මේ කන්න බැන්න. ඔහොම කාලා හරියන්නේ නැහැ. තව කන්න කියලා. බලන්න ඇගේ හැටි ඔහොම කාලා හරි නෝද කියලා කවනවා. ඉතින් හොඳම දේවල්නේ දෙන්නේ. ඒක හොඳ දෙයක්. ඇත්තටම හොඳම දෙයින් සංග්‍රහ කිරීමේ සත් ලක්ෂණයක්. අපේ සමාජයේ තියෙන ඇත්තට විදේශිකයන් පවා පුදුමයටපත් වෙන ආකාරයද වෙන රටවල් ගියාම අපේ එකට කෑමට ගියත් බිල ගෙවන්න ඕනනේ වෙන වෙනම ඒ වගේ අපේ අය බිල ගෙවන්න පොර කනවා. දැන් වෙන රටවල් වල ගියාම පුදුම වෙනවා. මට මේ අත්දැකීම් තියෙනවා. ලංකාවේ මේ බිල ගෙවන්න පොර කනවා. අරගොල්ලෝ අහන මොකද ඔයගොල්ලෝ මේ පොරක රණ්ඩු වෙන්නේ මොකද මේ බිල ගෙවන්නේ? ඈ මට මෙහෙම යාළුවෝ හිටියනම් මම පුදුම වාසනාවන්තයි කියලා විදේශිකයෝ කියපු අවස්ථාවේ ඒ තරම් සංග්‍රහශීලී. විවිධ දේවල් හොඳ දේවල්. ඉතින් උදේ ගෙදරින් පටන් ගත්තාම අපි ගෙවල් 3-4කට ගියොත් එහෙම අපේ ඇඟට වැටෙන කෑම ටික, සීනි ටික, බොන තේ ටික, තේ දෙන්නේ කිරි තේ දෙන්නේ ආය හොඳට සීනි දාලා දෙන්නේ කේක් කෑලිද අරවත මොනවද අඩද වඩද ඔක්කොම එක්කනේ සංග්‍රහය. ඉතින් හොඳ දෙයක්. හැබැයි එහි තියෙන ප්‍රතිඵල ගැනත් අපි කතා කරන්න ඕන. සමාජයේ හොඳ වගේ මේ තියෙන සෞඛ්‍යමය ප්‍රතිඵල ගැනත් අපි කතා කරන්න ඕන. තිස්සජන් නායක ගුරුතුමා. මහාචාර්යතුමාත් අපේ විශේෂඥ වෛද්‍යතුමාත් පැහැදිලි කරා ගොඩක් වෙලාවට මේ ආහාර පිළිබඳව මේකත් මේ මං හිතනවා අධ්‍යයන වගේම හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා මේ සමතුලිත ආහාරය කියලා එකක් අපි පොඩි පන්ති වල ඉඳන්ම වගේ කතා කරනවානේ බැලන්ස් ඩයට් කියන එක. ඒතර මේ සමතුලිත ආහාරයක තියෙන්න ඕනේ සංඝටක මොනවද කියලා මෙහෙම දීලා තියෙනවා. එකක් තමයි ජලය. ඊට පස්සේ ඊළඟ එක තමයි කාබෝහයිඩ්‍රේට. මං කෙටියෙන් ලියන්නම් කාබෝහයිඩ්‍රේට. ඊට පස්සේ තියෙනවා ලිපිඩ තියෙනවා. ඊට පස්සේ තියෙනවා ප්‍රෝටීන. ඊට පස්සේ තියෙනවා විටමින. ඊට පස්සේ තියෙනවා khනිජ. ඊට පස්සේ තියෙනවා තන්තු. මෙන්න මේ හත තමයි ප්‍රධාන වශයෙන් අපේ මිනිසාගේ ආහාරයේ තියෙන්න ඕනේ කියලා කියන්නේ. හැබැයි මේක සමතුලිත වෙන්න නම් මේ දේවල් වලින් එක් සංඝටකය තියෙන්න ඕනි ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව ඒ සංඝටකය තියෙන්න ඕනි ප්‍රමාණයෙන් තියෙන්නත් ඕනි මේ සංඝටක හතම තියෙන්නත් ඕනි. ඒ අනුව මේ ආහාරයක තිබිය යුතු සංඝටක සියල්ල નિયમિત අනුපාතයෙන් තියෙන ආහාරයක් තමයි අපි සමතුලිත ආහාරයක් කියලා කියන්නේ. ඉතින් මම මේ තුන වෙනම පාටකින් ලිව්වේ යම්කිසි හේතුවක් නිසා. ඒ තමයි අපේ මහාචාර්යතුමා පැහැදිලි කරා මෙන්න මේ තුන පිළිබඳව විශේෂයෙන්. ඒ තමයි දැන් මේකත් අපේ ආහාරයේ තියෙනවා. මෙන්න මේ තුනෙන් අපිට එනර්ජි කියන එක හම්බ වෙනවා. ශක්තිය කියන එක හම්බ වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ මිනිසුන්ගේ ආහාර වේලේ ගත්තොත් විශේෂයෙන්ම මේ ප්‍රෝටීන වලින් ශක්තිය හම්බ වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. මොකද ප්‍රෝටීන ලොකුවට පරිභෝජනයක් නැහැ. ඒ අනුව අපේ රටේ බොහෝ වෙලාවට කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ තමයි තියෙන්නේ. ඒකෙනුත් වැඩිපුරම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් තමයි ප්‍රධාන වශයෙන් අපේ ආහාරයේ තියෙන්නේ. එතකොට සමහර වෙලාවට කාබෝහයිඩ්‍රේට් වලින් අපේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා තියෙන අතර මේ khනිජ, මේ විටමින, මේ තන්තු වගේ ඒවා සමහර ආහාර වේල වල ඇත්තෙම නැහැ. සමහර වෙලාවට එහෙම දෙයක් මුකුත්ම නැහැ. තන්තු කියලා જાතියක් ඇත්තෙම නැති වෙන්නත් පුළුවන් සමහර ආහාර වේල වල. මොකද මා දකිනවා උදේ ගන්න ආහාර වේල සමහර දරුවෝ
පාසලට හෝ එහෙම නැත්නම් ඔය පෞද්ගලික පන්තිකට ආපුවාම කැන්ටිමෙන් කන්නේ මොනවද කියලා බැලුවොත් ඒ වය මම නම් හිතන්නේ තන්තු මොනවත්ම අන්තර්ගත වෙනවා කියන එක ගැන සුළු ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. නමුත් මේවා ගැන එහෙම අදහසක් නැහැ. වැඩිපුර මේ ඇයට ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ තමයි. බොහෝ වෙලාවට අර ගැඹුරු තෙලේ බදි පිසින ලද ආහාර සහ ඉතින් කාබෝහයිඩ්‍රේට් තමයි මේ දරුවෝ වැඩිපුරම මේ පරිභෝජනය කරන්නේ. ඉතින් එතකොට දැන් අපි හිතනවා දැන් මේ තෙල් එහෙම නැත්නම් ලිපිඩ නැත්නම් මේද කියන එක තමයි අපේ ශරීරයේ ස්ථූලතාවයේ ඇතිවෙන්න ප්‍රධාන වශයෙන් තැම්පත් වෙන්නේ කියලා අපි දන්නවා. නමුත් සමහර අය හිතනවා එකක් තමයි තෙල් ආහාර ගැනීම අඩු කළොත් හරි කියලා හිතනවා. ඒකේ වැරද්දක් නැහැ. නමුත් කාබෝහයිඩ්‍රේට් විශාල කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ගත්තොත් මේ කාබෝහයිඩ්‍රේට් ගන්න අපි බත් විදියට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාන් වෙන්න පුළුවන්. ඉන්දියාප රොටි පිට්ටු ඔය සියලුම දේහි අඩංගු වන්නේ කාබෝහයිඩ්‍රේට් තමයි. ඒවයි නම් වෙනස් වුණාට එතකොට සමහර අය මම දැකලා තියෙනවා රෑට බත් කන්නේ නැහැ කියලා මේ එළවලු කියලා කන්නේ අර්ථාපල් වගේ ගොඩාක් තම්බල කනවා. ඉතින් එතකොට අර බත් කෑවා සමානම තමයි. වෙනසක් නැහැ ඇත්තටම. ඒත් කාබෝහයිඩ්‍රේට්ම තමයි එන්නේ. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඉතින් එතකොට මේ කාබෝහයිඩ්‍රේට් ආවහම බොහෝ වෙලාවට මේක එන්නේ පිෂ්ඨය විදිහට ශරීරගත වෙන්නේ. ඔන්න ශරීරයේදී මේක ජීර්ණය කරනවා. ජීර්ණය කරපුවාම ලැබෙන්නේ ග්ලූකෝස්. එතකොට මේ ග්ලූකෝස් එක්සස් එහෙම නැත්නම් විශාල ප්‍රමාණයක් ලැබුණාම මේ ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරනවා. ග්ලයිකෝජන් බවට පත් කළා මේක ගිහිල්ලා ගබඩා කරනවා. අක්මාවේ ගබඩා කරනවා. අපේ කංකාල පේශි වල ගබඩා කරනවා. පසුව ප්‍රයෝජනෙට ගන්න. සමහර විට මේ ආහාර කියන්නේ එක්සස් කාබෝහයිඩ්‍රේට් මහා ගොඩක් ආවම පස්සේ ග්ලූකෝස් ගොඩ ආවහම ග්ලයිකෝජන් කළත් ඉවර කරන්න බෑ. ඒ තරමට තියෙනවා. එතකොට මේක සීමාවක් තියෙනවා. ග්ලයිකෝජන් බවට පත් කරන්න ගොඩාක් බෑ. බෑ ඒක තමයි. සීමාවක්. ඒකේ සීමාවක් තියෙනවා. එතකොට ඊට පස්සේ මොකද කරන්නේ? ඒක මේදේ බවට පත් කරනවා. මේ මේදේ බවට පත් කළාට පස්සේ ගිහින් ඇඩිපෝස් ටිෂු වල එහෙම නැත්නම් මේද පටක වල ගබඩා කරලා තියෙනවා. එතකොට ආන්න එහෙම දැන් අපි තේරුම් ගන්න ඕනි මේ ලිපිඩ නැත්තම් මේදයෙන් විතරක්ම නෙමෙයි මෙන්න මේකෙනුත් ඔය දේ ඔහොම ඇවිල්ලා මේ පරිවෘත්තීය ක්‍රියාමාර්ගය හරහා ගිහිල්ලා මේද පටකවල තැම්පත් වෙනවා. ඉතින් ඒකත් බරපතල ප්‍රශ්නයක්. සමහර අය හිතන්නේ මේ මේදේ ගැන පමණයි කාබෝහයිඩ්‍රේට් වලිනුත් ඒ දේම සිදු වෙනවා. ඉතින් දැන් ලංකාවේ ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ප්‍රධාන ප්‍රශ්නේ. ලංකාවේ කැලරි වලින් 72%ම කාබෝහයිඩ්‍රේට් වලින් එන්නේ. මහත්ය කිව්ව ගොඩක්ම හරි සමහරට අපි කරනවා ඉන්දියාප්පයි අලහොදි. අලහොදි. ඒක උදේ කෑම. ඒතකොට මේවා කාබෝහයිඩ්‍රේට් විතරයි. ඒක මුකුත්ම නැහැ. ඉතින් විතර මේදයත් ඇත්තටම අඩුයි. ප්‍රෝටීන් ප්‍රමාණයක්ම නැහැ. විටමින් කංජල වල ප්‍රමාණය ගොඩාක් අඩුයි ඇත්තට. අඩු වෙනවා. අපි කියන්නේ කාබෝහයිඩ්‍රේට් තමයි තියෙන්නේ. වෙන මුකුත් නැහැ. හැබැයි අපිට හිතන්නේ ඒක එළවලුවක් නැත්තම් හොදි එකක් එක කෑවා කියලා. කෑවා කියලා. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඔව්. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ තමයි අර දැන් අර අපි බඩ එන ගැන කතා කළානේ. දැන් අපි මේ ශරීරය ගත්තොත් මේ ශරීරයේ දැන් මේ උරස් කුහරය සහ උදර කුහරය ගැන ගත්තාම මේ උරස් කුහරේ තියෙනවානේ මෙතන උරතලය නැත්නම් උරෝස්තිය තියෙනවා. ඊට පස්සේ මෙහෙම පර්ශු තියෙනවා මෙහෙම. ඒතර ඒ කියන්නේ සම්පූර්ණ අස්තිමේ සැකිල්ලක් මේ ටිකේ තියෙනවා. නමුත් ඔබට පේනවා ඇති මෙන්න මේ ටික ගත්තොත් මේ ටිකේ මෙහෙම ආවරණය කරන කිසිම අස්තිමේ සැකිල්ලක් මොකක්වත්ම නැහැ. ඉතින් එතකොට මේ මෙතන තියෙන මේ තියෙන ශුද්‍රාන්ත්‍රය, මේ තියෙන මහාන්ත්‍රය මේ ටික ඉස්සරහින් විශාල මේද ස්තරයක් තැම්පත් කරගනු ලබනවා. එතකොට තැම්පත් වෙන්න මේක ඉස්සරහට ඇදෙනවා. ඇදි විශාල බඩක් බවට පත් වෙනවා. ඉතින් අර මේ තැම්පත් වෙන්න සුදුසු ස්ථාන ශරීරයේ තියෙනවා. එතකොට ඒ තැන්වල තමයි මේ මේද පටකේ විශාල වශයෙන් තැම්පත් වීම නිසා ස්ථූලභාවය කියන තත්ත්වයට ඇති වෙන්නේ. ඒත් එක්කම මම තව දෙයක් මතක් කරන්න ඕනේ. අර අපේ මහාචාර්යතුමා සඳහන් කළා ඒකත් ඒ තමයි අර දැන් අපේ ජීවන ක්‍රමයේ වෙනස් වීම. ඒ කියන්නේ දැන් අපි දැන් ඇත්තටම මෙහෙම වෙලා තියෙනවා. අපේ ජීවන ක්‍රමය තුල අපි ශක්තිය වැය කරන ප්‍රමාණය හොඳටම අඩු වෙලා තියෙනවා. නමුත් ආහාර ගන්න ප්‍රමාණය අඩුවීමක් වෙලා නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි අර රෙදි හෝදන එක අපි කරපු එක වෙනුවට වොෂින් මැෂින් එකක් පාවිච්චි කරනවා. ඒතර අපි වතුර ඇදලා නාන්නේ නැහැ. ෂවර් එකක් හයි කරගෙන ඒක මේ යාන්ත්‍රිකව සිද්ධ වෙනවා. එතකොට අපි දැන් දර පලන්නේ නැහැ.
අඩුම තරමේ කියනවා නම් දැන් පොල් ගෙඩිය ලෙලි ගහන්නෙත් නැහැ. ඒකටත් මැෂින් එකක් ඇවිල්ලා තියෙනවා. අපේ දිවිය සුව පහසු කරන ක්‍රම කියලා තමයි තියෙන්නේ. අඩුම ගානේ හසන්ත මහත්තයා ඉස්සර අපි උදේට මොනවා හරි තේකොළ ටිකක් හරි ගේන්න කඩේට ගියානේ. දැන් එහෙම කඩේට යන්නෙත් නැහැ. අපි අර ඉස්සර කියන්නේ පාන් ගේන්න කඩේට යනවා කියලා. දැන් පාන් ගේට කඩේට යන්නෙත් නැහැ. අපි ඇහැරෙන්නෙත් පාන් ආපුවාම. ඉතින් එන්නේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඊළඟට අනිත් එක තමයි ක්‍රීඩා කිරීම වෙනුවට ක්‍රීඩා නැරඹීමට පුරුදු වෙලා තියෙනවා අපි. ඉතින් ඒ නිසා අපේ චර්යාව තුළ අපේ මහාචාර්යතුමා කිව්වා වගේ අපේ චර්යාව තුළ මේ එන ශක්තිය ටික වැය කරන එක අඩු වෙලා තියෙනවා. නමුත් අපි පරිභෝජනයෙන් අඩු කරලා නැහැ. පරිභෝජනේ ඒ ගානටම පවත්වාගෙන යනවා. අර ඒ කාලේ උදේ 7ට විතර පටන් ගත්තාම හැන්දෑවේ 5 විතර වෙනකන් එක දිගටම කුඹුරු කොටපු ගොවියාගේ කෑම එකම කාලා අපි ඒකෙන් 100න් එකක්වත් ඒ ගානට වෙහෙසෙන්නේ නැහැ. ඉතින් එතකොට ඉතින් මේ ටික තැම්පත් වෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය සරල දේ. හසන්ත මහත්තයා මට එක දෙයක් ඇඩ් කරන්න කැමතියි. කියන්නේ එකතු කරන්න කැමතියි. අපි ගොඩක් කලකට හිතා ඉන්නවා මේ පාරම්පරික හැම ආහාර වේලම නිරෝගී කියලා. දැන් අපි ගත්තොත් අපි කුරක්කන් වගේ ආහාර වේලක් ඇත්තටම ඒක පරිභෝජනය කළේ හේන් ගොවියගේ ගොඩාක් මහත් වෙන මහන්සි වෙන එක්කෙනෙක්. එයාට මහන්සි වෙන අවශ්‍ය වෙන ඇත්තටම කාබෝහයිඩ්‍රේට් තමයි මහන්සි වෙනට අවශ්‍ය. මොකද ඒක තමයි අපේ ශක්තිය ලබා දෙන්නේ. ඒතකොට දැන් කුරක්කන් වගේ කියන අතිශය කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාරයක්. එයා කුරක්කන් තලපේ වගේ ඇත්තටම මස් හොද්දක් වගේ නැත්නම් ඒක ටක් ගාලා ගිලින එක කරන්නේ. ඒකෙන් ආහාරයට ගොඩාක් කාබෝහයිඩ්‍රේට් ලැබෙන නිසා පැය ගාණක් වැඩ කරන්න පුළුවන්. හැබැයි දැන් අපි කුරක්කන් තලපේ කාලා අපි ඉඳගෙන ඉන්න රස්සාවන කරන්නේ අපිට මේ කිසිම කුරක්කන් වල තියෙන අර වාසියක් ලැබෙන්නේ අපි ස්ථූලතාවය සහ දියවැඩිය වගේ අතර හැදෙන්න තමයි අවදාන වැඩි වෙන්නේ. ඒ වගේම අපි දැන් රතුබත් කියලා ගත්තොත් රතුබත් වල තන්ත්‍ර ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපි දැක්කොත් හරියටම රතුබත් කන්නේ දකුණු ගොවිය වගේ මහතුරු ගොඩාක් වැඩ කරනවා ඒගොල්ලන්. අපි රතුබත් විතරක් හොඳයි කියලා බත් ටික විතරක් ගොඩක් කෑවොත් ඒක කිසි වාසියක් වෙන්නේ නැහැ. ඔයගේ කීපයක් තියෙනවා අපේ මිත්‍යාමත. දැන් කඩල මුංගට පවා. දැන් අපිට ඉස්සර කාලේ පොඩි කාලේ අපි වෛද්‍ය මේ ශිෂ්‍ය විදිහට අපි PEM කියලා එකට දෙයක් කියන්නේ ප්‍රෝටීන් එනර්ජි මැල් නියුට්‍රිෂන්. ඒක නිස්සතිබ ප්‍රශ්න මීට අවුරුදු 30කට ඉස්සර තිබ්බේ ළමයිගේ ප්‍රෝටීන් එනර්ජි මැල් නියුට්‍රිෂන් එක. දැන් ස්ථූලතාවයෙන් දැන් අපි කතා කරන්නේ. ඒ කාලේ ඔක කතා කරෙත් නැහැ. ඒතර කඩල කියන්නේ නැත්තම් ඔය පල්සස් කියන කඩල මුංගට ඔක්කොම ප්‍රෝටීන් සහ ශක්තිය වැඩි ආහාරයක්. ලාභයි ගොඩක් ප්‍රෝටීන් හැමෝම ගොඩක් ශක්තිය හම්බුනවා. හැබැයි දැන් අපේ ළමෙක් ගත්තොත් මහන්සියලා සෙල්ලම් කරන්නේ නැති ළමෙක් ගත්තොත් ඒ ළමයා මේ කඩල පරණ ප්‍රමාණයෙන් ලොකු පිඟානක් කාලා. ඔය ගොඩක් අය ටෙම්පරාදු කරලා නැත්තම් පොල් කැල් ටිකුත් එක්ක කාලා. අර කම්පියුටර් ඉස්සර නැත්තම් ක්ලාස් ගිහිල්ලා ඉඳගෙන නම් ඉන්නේ. එයාට ඒකත් ඇත්තටම හානියක් වෙනවා. ඒතර ගොඩක් කලද අර අපි දිනචර්යාවල් වෙනස් වෙලා තියෙන හින්දා පාරම්පරික ආහාර ඒ විදිහටම නිරෝගී නැහැ. ඒකත් මතක තියාගන්න අවශ්‍ය වෙනවා. අනික ඔතන මම තව එකක් මේ එකතු කළොත් මේ හසන්ත හරියට අපේ ජනතාව පුරුදු වෙලා තියෙනවා මේ පරිප්පුයි බතුයි පරිප්පුයි පානුයි පරිප්පුයි මේ මොනවාද ඉන්දියාප්ප තනි කර පිෂ්ටය. දැන් අර ඉස්සර අපි ඉගෙන ගත්ත තමයි ඉස්කෝලේදී මේ ප්‍රෝටීන් බහුල ආහාරයක් කියලා පරිප්පු මුං ඇට වගේ දේවල්. අනිත් ධාන්‍ය වලට වඩා පරිප්පු මුං ඇට වල ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ප්‍රෝටීන් ප්‍රතිශතය ගත්තොත් පිෂ්ඨ ප්‍රතිශතයට වඩා මම හිතන්නේ ගොඩක් අඩුයි. මම හිතන්නේ වෛද්‍ය රනිල් මහත්තයා කියේ මම හිතන්නේ 100ට කීයක් තියෙනවද? ඇත්තටම දැන් අපි ඔයාලට කියන පල්සස් කියලා කියන්නේ. කනිල බෝග වලින් ග්‍රෑම් 100ක් ගත්තොත් ඩ්‍රයි ප්‍රමාණයෙන් ගත්තොත් ඔක 120යි ප්‍රෝටීන් තියෙන්නේ. 70ක් තමයි පිෂ්ඨය තියෙන්නේ. හැබැයි අපි මාළු කෑල්ලක් ගත්තොත් 120ක් ප්‍රෝටීන් තියෙනවා. ඊටු 70ම වතුර තියෙනවා. 70 80 වතුර තියෙනවා. ඒතකොට ඒක සමාන පිෂ්ඨය නෑ. පිෂ්ඨය බිඳුවයි. මස්වල පිෂ්ඨය බිඳුවයි. මාළු වල පිෂ්ඨය බිඳුවයි. අපි ගොඩක් කර පොඩි කාලේ ඉගෙන ගත්ත දෙකම ප්‍රෝටීන් සමානයි කියලා. මොකද අර ඒකෙත් 30යි මේකෙත් 30යි. හැබැයි අපි අමතක කරා පිටි ප්‍රමාණය. ඒක එහෙමම කියන කඩල පිටි. මුංගට පිටි මුංගට කවුද හොඳ මුංගට පිටි වලින්. ඒතර ඒවා ඔක්කොම පිෂ්ඨ ආහාර. හැබැයි අපි හිතන්නේ ප්‍රෝටීන අධික ආහාරයක් කියලා. ඒකත් ඇත්තම ලංකාවේ තියෙන මිත්‍යා මතයක් දැන්. පරිප්පු නිසා බඩ මහත් වෙනවා රට කෙට්ටු වෙනවා. ඒ කියන්නේ පරිප්පු ගහක් වවන්නේ නැති රටක් නෙමේක. ඒ කියන්නේ මයිසූර් පරිප්පු කියලා කහ පරිප්පු එක තියෙන මේක ගහක් රටේ වවලා නැහැ. හැබැයි ටොන් ගණනින් නැව් පිටින් රටින් ගේනවා පරිප්පු. ලොකු ජාතික ප්‍රශ්නයක්. පරිප්පු නැති වුණොත් එහෙම විශාල ප්‍රශ්නයක් බලන්නේ. පරිප්පු මම නම් කැමතියි පරිප්පු නැති කරනවා නම් ලංකාවේ. ඇත්තටම විකල්ප ධාන්‍ය වර්ග කිට්ටුවෙන් යන්න රසවත් ධාන්‍ය වර්ග අපේ තියෙනවා. ඒ නමුත් අපි මේ ඇබ්බැහි වෙලා ඒව නැතුව බෑ. දරුවෝ පවා පුරුදු වෙලා නැතුව බෑ වගේ. ඒල් තුනටම පරිප්පු කරන සමහරු. විශාල ජාතික ධනයක් ගලාගෙන යනවා. ඒ වගේම පරිප්පු කන්නේ තව පිෂ්ඨයක් එක්කනේ. පරිප්පු නිකන් කන්නේත් නැහනේ. ඒතර පරිප්පු හැම වෙලේම කන්න කිව්වගම ඉන්දියාප්ප වගේ. ඒතර ඉන්දියාප්ප එතන 10ක් 20ක් කනවා ඒකත් එක්ක. පාන් භාගයක් කන්න පුළුවන් පරිප්පු හොද්දත් එක්ක. බත් ටික ඔක්කොම කන්නේ පරිප්පු හොද්දත් එක්ක. එතකොට
පරිප්පු වලත් පිෂ්ටි එනවා. රටේ සල්ලි පිටනවා. ඒ වගේම අනවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ඇවිල්ලා අපි ස්ථූලතාවයටත් පත් වෙනවා. ඒ පිටි වර්ග ඔක්කොම රටින් ගේනේවා තමයි. ණය වෙලා බඩ වැඩි කරන් තියෙන්නේ. ණය වෙලා බර වැඩි කරන් වගේ ලෙඩත් වැඩි වෙනවා. ලෙඩත් වැඩි කරන් තියෙනවා. විසන් වෛද්‍යතුමා ඇත්තට මම පින්තූරයක් පෙන්වන්න කැමතියි. අපේ මේ ගුරුතුමා කිව්වනේ මේ බඩයි තෙලුයි කියලා. මේ පින්තූරේ දැක්කොත් ඔයාලට පේන්නේ අර බඩ ඇතුලේ තියෙන මේ තෙල් ප්‍රමාණය බලන්න කොච්චර ප්‍රමාණයක් තෙල් තියෙනවද. අනිත් එක මේක අර MRI ස්කෑන් එකක් ගත්තම බඩ ඇතුලේ අර කහ පාටට තියෙනව නේද? අර ඒ තනිකරම තියෙන තෙල්. ඒ කියන්නේ ස්ථූල කෙනෙක්ගේ ඔය වගේ තමයි බඩ ඇතුලේ තියෙන තෙල් ප්‍රමාණය පුදුම තෙල් ප්‍රමාණයක් බඩේ තියෙන්නේ. අනිත් එක අපි හසන්ත මං හිතන්නේ පොඩ්ඩක් කතා කළොත් හොඳයි. විශේෂයෙන් මං හිතන්නේ මේක උසස් පෙළ විෂය නිර්දේශයේ තියෙනවා කොහොමද මහත මනින්නේ කියන එක. මහත මනින්නේ කොහොමද කියන එක අපි දේහස්කන්ධ දර්ශකය මම හිතන්නේ කතා කළොත් හොඳ වෙයි. විශේෂයෙන්ම දේහස්කන්ධ දර්ශකය කියන එකට ගන්නේ body mass index කියලා ඉංග්‍රීසි වචනයක් කියනවා. අපේ බර ගන්නවා කිලෝග්‍රෑම් වලින් මේක බෙදෙනවා උස මීටර් වලින් අරගෙන ඒක වර්ග කිරීමෙන්. ඒක තමයි දේහස්කන්ධ දර්ශකයේ ගන්නේ කිරීම. මම හිතන්නේ අර මම පෙන්නන ඔය ටේබල් එක අපේ උසස් පෙළ කට්ටිය පාඩම් කරගන්න එපා. මොකද මම හිතන්නේ මේක තමයි දකුණු ආසියාතිකයින්ගේ මහත ගැන වර්ගීකරණය. නමුත් අපේ තාම ලෝක සෞඛ්‍ය සංවිධානය මේක සම්පූර්ණයෙන්ම පිළි අරගෙන නැහැ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ අර මහත ඒ කියන්නේ ඔබිසිටි කියන තත්ත්වය එන්නේ BMI යගේ 30ට වැඩි නම් කියලා සහ ඕවර්වේට් අධිබර කියන තත්ත්වය BMI 25 තමයි මම හිතන්නේ. ඉතින් විශේෂයෙන්ම අපේ විෂය නිර්දේශයේත් ගුරුතුමා මම හිතන්නේ ඒක තමයි තියෙන්නේ. අනිත් එක තමයි හසන්ත තව අනිත් අපි දැනගත යුතු දේ මේ අර මහත දෙවිදිහකට අපි දැන් බලනවා. සමස්තයක් වශයෙන් ගන්න දේහස්කන්ධ දර්ශකයත් එක්ක ගන්න මහත එකක්. අනිත් එකට ඉංග්‍රීසි වචනයක් කියනවා ඇබ්ඩොමිනල් එහෙම නැත්නම් විසරල් ඔබිසිටි කියලා. අපේ බඩ වට ප්‍රමාණය බඩේ මහත කොච්චරද කියන මේකේ වැදගත්කම කියන්නේ අර බඩේ තෙල් තියෙන කට්ටිය ඒ මහතත් එක්ක ඇති වෙන නරක දේවල් වැඩිපුර ඇති වෙනවා. විශේෂයෙන්ම දියවැඩියාව, හෘදයාබාධ වගේ බඩ විතරක් මහත පිරිසක් කියන්නේ. ඒ අයට වැඩිපුර ඇති වෙනවා. ඒ නිසා ඒ අයගේ බඩේ කියන්නේ ඇබ්ඩොමිනල් ඔබිසිටි බලන්න අපි භාවිතා කරන්නේ waist circumference කියන මිම්ම අපි ටේප් එකක් අරගෙන ඉන වට ප්‍රමාණය බඳ වට ප්‍රමාණය අර අපේ නාභිය තියෙන්නේ ඒ නාභිය මට්ටමින් වගේ ඔය මං හිතන්නේ ඒකේ පින්තූරය රූපරාමත්‍යයේ ඒ මට්ටමින් අපේ වට ප්‍රමාණය අරගෙන ඔබට පේන්නේ අර අපේ දකුණු ආසියාතිකයන්ට තිබිය යුතු ප්‍රමාණය පිරිමි කෙනෙකුට 90ට වැඩි නම් අපි කියනවා වැඩි, ගැහණු කෙනෙකුට නම් 80ට වඩා වැඩිපුර සෙන්ටිමීටර තියෙනවා නම් වැඩි. මේකත් වැදගත්. ස්ථූලභාවය තරබාරුකම කෙට්ටුවීම ගැන ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන මේ පාඩමේ තව කොටසක් තියෙනවා. ස්ථූලභාවය පිළිබඳව ලෝකේ දිනයකුත් නම් කරලා තියෙනවා. පාඩම් පොතේ තියෙන විභාගයටත් අදාළ මුළු මහත් ජීවිතේටම අදාළ පාඩමක් ටෙලිවිෂන් ඉස්කෝලෙන් අපි කතා කරන්නේ. මේ පාඩමේ ඉතිරි කොටසත් සමග අපි මුණ ගැහෙමු. අප ස්තුතිවන්ත වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හෝමෝන සහ දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය විද්‍යාජෝති ප්‍රසාද් කටුලන්ද මහත්මයාට. ස්තුතියි ආයුබෝවන්. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පෝෂණය පිළිබඳ මහාචාර්ය වෛද්‍ය රනිල් ජයවර්ධන මහත්මයාට සුවන්ත වෙනවා ආයුබෝවන්. අපේ කීර්තිමත් ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජන්නායක ගුරුතුමාට සුවන්ත වෙනවා ආයුබෝවන්. නැවතත් මේ පාඩමේ ඉතිරි කොටසත් සමග ටෙලිවිෂන් ඉස්කෝලේ මුණ ගැහෙමු ආයුබෝවන්.